මාතෘකාව ලියා ගන්න පරිමාණ රූප. පරිමාණ රූප. හරි? right. ඒ නමින්ම තේරෙනවා යම්කිසි පරිමාණයකට පරිමාණය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් හරි. දැන් ලංකා සිතියම ගත්තාම ලංකා සිතියම දැන් ලංකාව සයිස්ම නැහැනේ. තේරුණා නේද? දැන් ලංකා සිතියම ලංකාව සයිස් වුණා නම් ඒක තියන්න ලංකාවම එපෑනේ. මාගලගේ දිගැල්ල තිබ්බොත් මුළු ලංකාවේ. ඒතකොට අපි සිතියමක් අඳිද්දී එම අදාළ දෙයි අදාළ පරිමාණයේ අදාළ සයිස් එකට අඳින්න එහෙම සිරිතක් නැහැ. එහෙම කරන්න බෑ. දැන් ගෙදර ප්ලෑන් එකක් අඳිනවා. ඒක පොඩි සිතියමක් වගේ එකක් නේ. කුස්සිය කොහෙද? දැන් ගේ හදන්න කලින් ප්ලෑන් එකක් අඳිනවනේ. ඔයාලා දැකලා තියෙනවනේ. එතකොට ඒක ගේ සයිස් නෑනේ. ඒක උඩ ඔය හරි සිතියමක් හරි නැත්නම් ප්ලෑන් එකක් හරි ඇඳලා තියෙන තැනක තියෙන පැත්තෙන් පරිමාණය මොකක්ද කියලා ලියලා. පරිමාණය කියන මේ සෙන්ටිමීටරයකින් කිලෝමීටර එකක් දැක්වේ. නැත්නම් සෙන්ටිමීටරයකින් කිලෝමීටර දෙකක් දැක්වේ. නැත්නම් එකට 50000 සිතියම. ඒ කියන්නේ එකකින් 50000ක් පෙන්වනවා. හරි මොකටද තව දැන් පාඩි 20 හරියක්දී අපිට තව කතා කරන්න තියෙනවා මම කියලා දෙන්නම්. එතකොට සරලවම තේරුම් ගන්න පරිමාණ රූපයක් කියලා කියන්නේ දැන් ඇත්තටම තියෙන දෙයක් ඒක එක්ක සයිස් එක වැඩි කරලා අඳින්නත් පුළුවන්. දැන් අපිට ඇහැට පේන්නේ නැති එකක්. දැන් උඹලා පන්ති ඉගෙන ගන්නවා සෛලයක් කියන්නේ. නේ? දැන් සෛලය ඇහැට පේන්නේ නැහැ නේ. හැබැයි උඹලා පන්ති ඉගෙන ගන්න සෛලය උඹලට පේනවා. කෝඩ් එක අඳිනවනේ සර්. නේ නැත්නම් හරිත ප්‍රොද ගැන ඇමීබා ගැන මොකා හරි ගැන ඔය සුද්ධ ජීවීන් ගැන ඉගෙන ගත්තාම උන් ඇඳලා පෙන්නනවා. එතකොට ඇත්තටම කරලා තියෙන්නේ මොකද්ද? ඉන්න සයිස් එකට වැඩිය පරිමාව ලොකු කරලා දැන් තියෙන්නේ. ඒක බොඩි එකේ, සූටි එකේ. හැබැයි ඒකගේ රූපේ පොතේ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? පරිමාණය වැඩි කරලා දෙනවා. පරිමාව නෙමෙයි. පරිමාණය වැඩි කරලා තියෙනවා. ඒක ගෙදරක සැලැස්ම ගත්තාම ගේ වර්ග කිලෝ මේ වර්ග අඩි 3000ක් විතර තියෙනවා. ඒක පොඩි කොලයකට අරන් දෙනවා. අන්න එයාගේ පරිමාණය අඩු පරිමාණයක් භාවිතා කරලා තමයි ඇඳලා තියෙන්නේ. ලංකා සිතියම ගන්නකො. දැන් උඹලට හම්බෙන්නේ ඕන ලංකා සිතියමක් ලංකාවට වඩා ලොකු කරලා ඇඳලා නැහැනේ. ඔක්කොම ලංකාවට වඩා මොකද කරලා තියෙන්නේ? පොඩි කරලා ඇඳලා තියෙනවා. හරි ඒක පැත්තකින් තියෙනවා. ඒකට 50000 සිතියම. නැත්නම් ඒකට ලක්ෂ සිතියම කියලා. ඒ කියන්නේ ඒ සිතියම ඇතුලේ ඒකට 50000 සිතියම කියලා කිව්වොත් එහෙම සරලවම ඒ කතන්දරේ කියන්නේ සිතියමේ ඔයා ගන්නකො සෙන්ටිමීටර දෙකක් සෙන්ටිමීටරයක් දුර තැනක් හිතුවම එකට 50000 සිතියම. එකට 50000 සිතියමක් හරි. එතකොට දැන් අපි හිතමුකෝ කොහොමද ලංකාව තියෙනවනේ නේද? කොහොමද තියෙනවනේ? මෙන්න මේක ඇතුලේ ටවුන් දෙකක් තියෙනවා. හරි? ටවුන් දෙකක් තියෙනවා. මේ දෙන්න අතර දුර සෙන්ටිමීටරයි කියලා හිතන්නකෝ. සෙන්ටිමීටරය දුර. ඒකට ඇත්තටම මේ ටවුන් දෙක අතර දුර සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර වැඩි කිරීම 50000. 50000. ඒකයි එකට 50000 කියලා කියන්නේ. එතකොට සෙන්ටිමීටර 50000. අපි බලමු නිකන් පොඩි ඉලක්කම නේද කියලා. හරි. right. අපි මේක සෙන්ටිමීටර 10 කරමු නැත්නම් නේද? මදින්වා කියන්නේ. දැන් 10 වැඩි කියලා 50 එතකොට කියන්නේ සෙන්ටිමීටර 1 2 3 4 5 නේ. ලක්ෂයක්. සෙන්ටිමීටර ලක්ෂයක්. ඇත්තටම දුරයි. හරි. සෙන්ටිමීටර ලක්ෂයක් කියන්නේ කීයද? මීටර නම් මීටර ගන්න 100ෙන් බෙදනවානේ. දැන් මේක මීටර වෙනවා. right. එතකොට කීයද? මීටර 5000ක් දුර. ඒ කියන්නේ කිලෝමීටර නම් 5ක් මේ දෙන්න අතර දුර 100. right. දැන් දැක්කනේ ඔන්න ටවුන් දෙක අතර ඇත්තටම දුර කිව්වොත් මේ බල කාර් එක යන දුර නෙමෙයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන ඇත්තටම අහස් දුර. අහසි දැන් බල අහස් දුර කියන එක දන්නව නේද? දැන් අපි කොළඹ ඉඳන් අර සංගමන් දුටුවට කිලෝමීටර් 213ක්ද කියලා කියනවනේ නේ. මට ඉලක්ක මෙච්චර ෂුවර් නෑ. එතකොට කොළඹ ඉඳන් අර මඩකලපුව පැත්තේ තියෙන සංගමන් කන්දට මොකක්ද ඒකට කිලෝමීටර් 213යි. ඒ මොකද්ද? අහස් දුර. අපි ලංකාවේ පරල කියලා ගන්න සලකන්නේ අපි ඒක. ලංකාවේ පරල කියලා සලකන්නේ මේක. කොළඹ ඉඳන් මේ සංගමන් කන්ද. උතුරේ මොකද්ද? දෙවුන්දර තුඩුවේ ඉඳන් මොන තුඩුවට තමයි යට තියෙන්නේ? දෙවුන්දර තුඩුවයි මොකක් හරි එකක් මම දන්නේ නැහැ. මේක 200 ගානක්. හරි. 200 ගානක් තියෙනවනම් මේ තියෙන්නේ මොකද්ද? ඇත්තටම අහස් දුර. උඹලා වාහනේ මෙහෙම යන්න බෑ. අර කන්ද, ගංගා, ඇලවල්, කැලෑවල් තියෙනවනේ. දැන් වාහනේ උඹලට මේ ලෝකෙට 213ක් ගිහිල්ලා නැත්නම් පැය දෙකේ ගමන්නේ එහෙම යන්න බෑ. දැන් උඹලා මඩකලොක් යනවා නම් උඹලා යන්න ඕනේ. දැන් කුරුණෑගල මම මේ හරි ඉන්නවා නම් කුරුණෑගල පැත්තින්න කට්ටිය යන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා ඔය
හබරන ගිහිල්ලා පොළොන්නරු ගිහිල්ලා මයියන් ඔන්න ඔහොම තමයි උතින්ට යන්න තියෙන්නේ මගේ දැනුවත් වීම හැටියට. ඇත්තටම පාර තියෙන්නේ ඔන්න කොහොමයි. හරි. එතකොට හැබැයි අහස් මේ තියෙන්නේ අහස් දුර කියලා කියන්නේ ඇත්තටම ඒ දෙන්න අතර තියෙන දුර. හැබැයි ඒක ප්‍රායෝගිකව වාහනයකින් යද්දි ඌ වෙන රවුමක් ගිහලා කිලෝමීටර් 500ක් විතර යන්න තියෙනවා. ඒත් පාරවල හැටිනේ. ඒකයි. මෙහෙම පාරවල් හදන්න බෑ ඉතින් ඇත්තටම. හරි. දැන් කාන්තාරය වගේ නම් මෙහෙම හදපු පාරවල් තියෙනවා. නමුත් ලංකාව වගේ රටක මෙහෙම දෙලින් පාරවල් හදන්න right. එතකොට දැන් තේරෙනවනේ මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් මේ වැඩේ දැනගත්තොත් එහෙනම් පරිමාණය දැනගත්තොත් නේද? යන්නේ ඒකයි පරිමාණයක් දෙන්නේ මොකක් හරි වැඩකට. හරි. පරිමාණයක් දෙන්නේ මොකක් හරි වැඩකට අපිට පුළුවන් ඒ අනුසාරයෙන් සැබෑ දුර හොයා ගන්න. සැබෑ දුර හොයා ගන්න පුළුවන්. එතකොට පොඩි අයිඩියා එකක් ආවනේ මොකද පරිමාණය කියන්නේ කතා කරන්නේ. එතකොට මේක ගැන කතා කරන්න මෙතනින් පටන් ගත්තට පස්සේ 10 වසරේ පාඩමකුත් තියෙනවා. 11 වසරේත් පොඩි කැලලක් තියෙනවා. හරි. ඕකට එනවා ත්‍රිකෝණමිතිය ඔය එක එක පාඩම් ගොඩාක් මේකට ඇඳිලා එනවා. ඒකට ඒක පටන් ගන්න මෙතනින්. ඒ නිසා මේ කැලලල් බොහෝ ගොඩක් හොඳට කරගන්න ඕනේ. හරි. දැන් පරිමාණ රූපයක් කියලා කියන්නේ ඒකයි. හරි. එතකොට ඔයාලා අර ඇමීබගේ රූපයක් ඇඳුත් මම දන්නේ නැහැ ඇමීම මොකක්ද වගේද මම මේ මදින්න මම දන්නේ නැහැ. හරි. ඒකේ ශෛලික ජීවියෙක් කියලා හිතන්නකො. එතකොට දැන් ඒකේ ශෛලික ජීවිය මෙච්චර ලොකු නෑ. මේක නිකන් අර මුහුදේ ඉන්න අර ජෙලිෆිෂ් කෙනෙක් වගේනේ. ඒවනේ ඇත්තට මොකා මෙහෙම තිතක් තිබ්බට පේන එකකුත් නෙමෙයි. තිත පේන්නේ නැද්ද දන්නේ නැහැ උඹලට. හරි. මෙහෙම තිතක් තිබ්බට පේන එකෙක් නෙමෙයි. මේක ඊටාම පොඩි. පොඩි එකා නිකන් අන්වීක්ෂකම් බලපුවා මේක ලොකු වෙලානේ පේන්නේ. ඒ වගේ තමයි. එතකොට ඇමීබගේ මේක අපි කියන්න පුළුවන් 10000ට එකේ සිතියමක් කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මොකද කරලා තියෙන්නේ 10000කින් එකයි පෙන්නන. කලින් කලේ මොකද්ද? එකට 50000ක් පෙන්නුවා. ලොකු එකක් පොඩි කරලා නම් එකට 50000යි. පොඩි එකෙක් ලොකු කරලා නම් 10000ට එකයි. ඒ ඇත්තටම ඇමීබා මේ වගේ සයිස් එකකට වඩා 10000ක් පුංචි. මේකට වඩා 10000ක් පුංචි නම් උඹලට පේන්නේ නැහනේ. මට තිතක්වත් කියන්න බෑ. හරි. ඔන්න ඕක තමයි පුතේ සරලම පරිමාණ රූප වල අපිට ප්‍රායෝගිකව හම්බෙන කතන්දරේ. හරි. ඊට පස්සේ ඉතින් මේකට ඇඳිලා එක එක අනුමාත්‍රිකා එනවා. අපි මේ මාත්‍රිකා ටික දැන් කතා කරමු. පොඩ්ඩක් ඔළුවේ තියාගන්න පරිමාණ රූපයක් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා. හරි. එහෙනම් පරිමාණ රූප වල පළවෙනි අනුමාත්‍රිකාව ලියා ගන්න දිගංශය. දිගංශය. ඉතින් දැන් පටන් ගමු වෙන්නේ. හරි ලීසි පාඩමක්. හොඳට අවබෝධ කරගත්තොත් තේරෙනවා. හරි. හරි. කව ඉංජිනේරින් කරන අයට හරි ගෘහ නිර්මාණ ශිල්පය කරන කට්ටියට සිවිල් ඉංජිනේරින් කරනට මේ හරි වැදගත් පාඩමක් මේක. හරි. يعني මේක ඉගෙන ඉවර කරන්න බෑ. ඇත්තට මේක වැදගත්කම හරිම වැඩි. හරි. දැන් කව IT කරන්නේකට දිගංශය වැඩක් නැහැ. හරි. පරිමාණ රූප වැඩක් නැහැ IT කරන්නේකට. මේ අඩුවන්නේ Tamanට ගයක් හදාගත්තී. තමන් මොකයි වැඩක් කරගද්දි ජීවිතේ නේද? ඒතර මේ පරිමාණ රූපයක් ඉතා වැදගත් වෙනවා. අනිවත් පොඩ්ඩක් ඉදමන් ඩිසයින් කරද්දි ලෑන්ඩ්ස්කේපින් කරද්දි අපිට පොඩ්ඩක් දිගවල් පළලවල් මැල්ලා ඒ දිගවල් පළලවල් එක්ක රූප ඇඳ ගැනීමේ මහා වටිනාකමක් තියෙනවා. හරි. රයිට්. දිගංශය කියලා කියන්නේ රයිට් මෙහෙමයි කතන්දරේ. අපි අර අටවසරේදී කතා කරුවා මේ දිශාව දැක්වීම කියලා. දිශාව පිහිටීම කියලා ඒකේ වීඩියෝ එකක් වුණ YouTube එකේ තියෙනවා. කාට හරි ඩැරි කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න පුළුවන්. හරි. අපි අර අටවසරේදී කතා කරා දැන් මේ උතුරේ ඉඳන් තමයි දිශාවම ඉන්නේ. දැන් උතුර උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි දකුණ නිදිද බලා වරිපට. මොළොයි ටික දන්නවනේ. දිශා හතරක් දන්නවනේ නේද? ප්‍රධාන දිශා හතරක් තියෙනවා කියලා දන්නවා. ඊට මේක අනු දිශා තියෙනවා තව හතරක් නේ. ඊසාන නැවේ කිනිකොන දකුණ නිරිත වය. හරි. උප දිශා හතරක් තියෙනවා. එතකොට ඉස්සර අපි දිශාවක් දැක්කුවා. මොකද කියන්නේ මෙන්න මේ වගේ ඒ කට්ටිය මෙහෙම 40ක් කියලා දුන්නාම මේ පැත්ත උතුර දැන් මේ පැත්ත නැගෙනහිරනේ මෙතන මෙතන මෙන්න මේ දිශාව අපි කිව්වේ උතුරින් 40ක් අංශක 40ක් නැගෙනහිරට කියලා ওই දිශාව දැක්වුවා අටවසරේදී. අටවසරේ හිටපු ළමයි ඔයා දන්නවා. නැත්තම් උතුර කියන්නේ north කියන්නේ ඉංග්‍රීසි අකුරෙන් n අකුර 40යි east කියන්නේ e අකුර. n 40යි e. ඔන්න ওই දිශාව දැක්වි ඔන්න කොහොමද? හරි. දැන් මම මේක ලියන්න දෙන්නේ නැත්තේ මෙහෙම දැන් උඹලට දක්වන්න බෑ මෙතනින් එහාට. හරි. ඒකට මේ වගේ බොහොම ප්‍රාථමිකයිනේ. ප්‍රාථමිකයි. ඒකට මෙන්න මේ වැඩේ වළක්ව ගන්න මෙතනින් පොඩ්ඩක්
පියවරක් උඩට තියන්න තමයි දිගාංශය කියන කතන්දරේ හඳුන්වලා දෙන්නේ. හරි? දිගාංශයත් ඇත්තටම මේ දිශාමයින්ඩ් නැත්නම් ස්ථානික පිහිටීම් මයින්ඩ් පාවිච්චි කරන එක. වෙන මුකුත් නෙමෙයි. දිගාංශය කියන නමට බය වෙන මේ පට්ලේසියයි. මේ කැටිරියක් දැන් කියන්න විනාඩි 2කින් කියලා ඉවර කරන්න පුළුවන් කතන්දරයක්. හරි මේක මාරම ලේසි. එහෙනම් නමට බය වෙන්න එපා. ලියන්නකො මෙන්න මෙහෙම. දිගාංශය යනු දිගාංශය කියලා මම ලියලා තියෙනවා මෙතන. දිගාංශය යනු තිරස්තලයේ පිහිටීමක් දිශාවක් ඇසුරෙන් දැක්වීමට තිරස්තලයේ පිහිටීමක් තිරස්තලයේ පිහිටීමක් දිශාවක් ඇසුරින් දැක්වීමට යොදා ගන්නා තවත් මිනුමකි. හරි. අපි මේක 8 වසරේදී කෙරුවා. ඒක දැන් අපි ලියන්න දෙන එකක් නැහැනේ නෑනේ. ඒකින්ද ඒක අපි ලියන්න ඕලිය එමු නැත්තම් ඔබවත් පාඩම් කරලා බ්ලොග් ලියලා આવුත් මේකත් අප්සෙට් නේ මට. හරි. දිශාවක් ඇසුරෙන් දැක්වීමට යොදා ගන්නා තවත් මිනුමකි. රයිට්. හරි. ඕක මෙහෙමයි කරන්නේ. දිගාංශයේ පුතේ කාරණා කිහිපයක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම එකක් තියෙනවා. උතුර මෙහෙම තියෙනවා. මම මෙන්න මෙතන ඉන්නවා A ලක්ෂය. දැන් මට ඕන හරි උතුරේ ඉඳන් A වල දිශාව කියන්න. හරි ඔන්න ඕකට අපි කියනවා මෙතන අපි හිතමු අංශක 40යි කියන්නේ. මම 40මයි ගන්නෙ. මම 40 දාස් ඉන්න වෙන්නේ නැති නේ. හරි. අංශක 40යි කියලා ගන්න. හරි. එතකොට මෙයා O ලක්ෂය කියලා කියන්නේ. හරි මේ උතුර තියෙන්නේ. උතුර කියන්නේ ලක්ෂයක් නෙවෙයි ඒක දිශාවක් පුතේ. හරි. එතකොට O සිට මම එහි දිගාංශය ලියනවා. මෙහෙමයි ලියන්නේ. කොහොමද ලියන්නේ? හරි. දිගාංශය ලියද්දි හැමතිස්සෙම ඉලක්කම් 3ක් පාවිච්චි කරන්න ඕනේ. කීයක්ද? 3ක්. ඉලක්කම් 3ක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට 40 කියලා නිකන් ලියන්නේ. කීයද ලියන්නේ? 0.40. ඇයි ඉලක්කම් 3ක් ඕනේනේ. ඉතින් 3ක් නැති ඉඳ ඉස්සරහට බිංදුව දාගත්තා. හරි ලේසි. බිංදුව දාගත්තා. මේක තමයි දිගාංශය. කතන්දරේ මෙහෙමයි. O සිට බලද්දී A1 දිගාංශය අපි ලියන්නේ. එතකොට පුතේ O ගේ උතුර කොහෙද කියලා බලනවා. ඉස්සෙල්ලාම දිගාංශය මයින් පළවෙනි විදිය තමයි මනින්නේ උතුරේ ඉඳන්. මනින්නේ කොහේ ඉඳන්ද? උතුරේ ඉඳන්. හරිනේ උතුර තියෙනවා. දක්ෂිනාවර්තව කරකවන්න ඕනේ. දක්ෂිනාවර්තව කියන්නේ මොකක්ද මගේ? ඒ කියන්නේ කොහොම මේ ඔරලෝසු කට්ට කරගෙන්නේ. මෙහෙම. දැන් උඹලට පේන්නේ ওই පැත්තට දන්න හරි. දැන් ඔරලෝසු කට්ට කරන්නේ මගේ නම් මේ පැත්තට කරගෙන්නේ. නෑ මේ පැත්තට. උඹලට නැත්තම් පේන්නේ නැහැ. හරි. ඒක සරල ඔරලෝසුවක් තිබ්බාම මල ඒක දන්නවනේ බං. කට්ට කරගෙන්නේ කොහමද? ওই පැත්තට. දැන් හරිය. හරිනේ. 1 2 කොහොමනේ යන්නේ? හරි. එහෙනම් මේ පැත්තට කරගෙන්නත් ඕන. ඔරලෝසු කට්ට පැත්තට ඒක තමයි දක්ෂිනාවර්තව. අපි කියනවා ඔක දක්ෂිනාවර්තව කරගෙන්න ඕන. දක්ෂිණ කියන්නේ දකුණනේ බං. දක්ෂිනාවර්තව කරගෙන්නත් ඕන. උතුරේ ඉඳන් පටන් ගන්නත් ඕන. ඉලක්කම් 3කින් දක්වන්නත් ඕන. එහෙනම් මෙතන O සිට එහි දිගාංශය කීයද? 0.4යි 0.40යි අංශක. 0.40යි අංශක 40යි. අමාරුද? මේ අංශක තියෙන්න ඕනේ. උතුරේ ඉඳන් පටන් ගන්න ඕනේ. නෑ සර්. දක්ෂිනාවර්තව කරගෙන්න ඕනේ. ඉලක්කම් 3ක් තියෙන්න ඕන. අමාරුද? නෑ. දැන් උඹලට අමාරු වෙන්නේ ඕක නෙමෙයි. උඹලට කෝණේ හොයාගන්න බැරුව යනවා. තව ගණන් දෙක තුනක් ඇද්දි උඹලට තේරෙනවා. උඹලට කෝණේ හොයාගන්න බෑ. මෙතන කියන්නේ කෙලිම දැන් මේක දෙන්නේ නෑනේ විභාගෙට බං. තේරෙනවනේ. මේ වගේ බච්ච ගානක් දෙන්නේ නෑ. ඌ දෙන්නේ නිකන් අප්සෙට් මේ හරිය වගේ කෝණයක් දීලා පොඩි වැඩක් කරන්න වෙනවා. පැහැදිලිද කතන්දරේ? හරි. මෙතෙන් යනකම් පැහැදිලි නම් කිසි ලියන්න මුකුත් අවශ්‍ය නැහැ. අපි ඊළඟ සෙෂන් එකට ලොග් වෙමු. එතනින් මම නෝට් එක දෙන්නම්. දැන් මුක් සෙෂන් එක කැඩෙනවා. අපරාධනේ. රයිට්. මුකුත් අඳින්න ඕනෙත් නැහැ. ලියන්න ඕනෙත් නැහැ. අපි ඊළඟට ලොග් වෙන්නකො. හරි. පට්ටියාව නේ. දැන් මම මෙතන රූප 4ක් ඇඳලා තියෙනවා. හරි. දැන් මට ඕනේ A සිට B ගේ පිහිටීම
නැත්නම් A සිට B ගේ දිගංශය ලියන්න. හරි. A සිට B ගේ දිගංශය ලියන්න. අපේ කතන්දරය මතකනේ දිගංශය මැනීමේ නීති තුනයි. එකක් තමයි උතුරේ ඉඳන් පටන් ගන්න ඕනේ. උඩින් ඉඳන් පටන් ගන්න ඕනේ. හරි. මේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා. උතුරේ ඉඳන් පටන් ගන්න ඕනේ. හරිනේ වැඩි. උතුරේ ඉඳන් කොයි පැත්තටද? දෙපැත්තනේ තියෙන්නේ බා. දක්ෂිණාවර්තව නැත්තම් වාමාවර්තව. මේක යන්න ඕනේ දක්ෂිණාවර්තව යන්න. يعني නැගිනේර පැත්තට කැරගෙන්න ඕන. හරි. මේ විදිහට දක්ෂිණාවර්තව කියන ඕන නැත්තම් ඔරලෝසු කට්ට කැරගෙන පැත්තට දක්ෂිණාවර්තව කැරගෙන්න ඕන. උත්තරේ දාති ඉලක්කම් තුනකින් දාන්න ඕන. හරි පට්ට රීසි කියලා හිතනවා නේද? ඒවට විභාගෙට ඔය ගානත් වරද්දන යොන් ඉන්නවා. හරි. හරි කොම් බලහන්කෝ හරි. අපි බලමු එක එකයෙන් අහලා. මට කියන්න පළවෙනි ගාන තරුෂ කියන්න A වල ඉඳන් B ගේ දිගංශය කීයද පළවෙනි ගාන? මෙන්න ලියනවා. මොකද්ද? කීයද? 0.8යි. 8යි. අංශ කොටේ 0යි මං කියන්න 8යි කියලා ලියන්න. 0යි 8යි. දෙක අංශු කියන්න. මෙයා ලියන්න 120යි අංශක ඒ අංක 3ක් තියෙනවානේ ඉතින් ඒකම ලියන්න පුළුවන් නේද සර් ඒකම ලියන්න පුළුවන් පැහැදිලි කතන්දරයක් හරි අවුලක් නැහැ. හැමතිස්සෙම මෙහෙම ලියන්න ඕනේ. A සිට B දැන් මෙතන CD තියෙන්නත් පුළුවන් ඈ. ඒකට C වලට නම් D වලට. දැන් මෙතන තියෙන AB නේ. හරි. මෙතන තුන්වෙනි එක කවුද කියන්නේ? සුලක්ෂණ කියන්නේ. හරි. දැන් කියහම සුලක්ෂණ 0.60යි 0.60යි. ඔව් බලපන්. හරි. අතගාලා බලපන්. 0.60යි කියලා ඉදපුන් ඉන්නවත් තව. ඔළුවෙන් ටික අතගාලා බලන්න කරුණාකරලා තියෙනවා ඇති අනිවාර්යයෙන්. නැත්තම් පස්ස පැත්ත පොඩ්ඩක් අතගා. තියෙනවද? හරි. මෙතන 0 අංශකයි 200 යන්තම් ඇහෙනවා 300 කතාවකුත් යන්තම් ඇහෙනවා යන්තම් නෙමෙයි හොඳටම ඇහෙන්න ඕන. ඇයි? යකෝ 60 තියෙන්නේ දක්ෂිණාවර්තව කරකිලාද? මේ ඔරලෝසු කට්ට කරගෙන මේ පැත්තට නෑ. මේ පැත්තටයි ඔරලෝසු කට්ට කරන්නේ. දැන් මේ කෝණේ තමයි ඕන. ඔයාලා දන්නවා ලක්ෂයක් වටා සම්පූර්ණ කෝණේ කියන 360. එහෙනම් මේ කෝණේ කීයද? 360 අඩු කිරීම කීයද? අංශක 60. ඒ කියන්නේ මෙතන එන අංශක 300. 200 කියලා එහෙනම් මුගි දිගංශය A සිට E දිගංශය 300යි අංශක. එතකොට හතරවෙනි ගානේ කීයද? ඉරංග කීයද? හතර ගානේ ගානට මොකද උත්තරේ? ඉරංග කියන්නකෝ. ඉරංග දැන්නේ නැහැ වගේ. හරි. මේ පැත්තේ 90යි 90යි කියන්න පුළුවන්ද? බෑ. මේ පැත්තේ 90 බා. මේ කෝණේ තමයි අපිට ඕන. මෙන්න මේ කෝණේ තමයි අපිට ඕන. ඒ කෝණේ කීයද? 360 අඩු කිරීම 90. 360 අඩු කිරීම අංශක 90 කීයද? 2යි 7යි 270යි අංශක. ඔන්න එනම් අපි නිවැරදිව දිගංශය ලියලා තියෙනවා. right. එහෙනම් මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවානේ. පහම දාගන්න. හරි. මෙතන මේ දක්ෂිණාවර්තව මයින්ඩ් එක කියලා මේකත් දාගන්නද? මේ ටික ඕනේ නැහැ. ඒ ටික නෝට් එකට දෙන්න. හරි. මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තියෙන ඇදලා මේ ටික දාගන්න. ඔකට තේරෙනවා අපිට දිගංශයට එන්න පුළුවන් උපරිම ඉලක්කම් 3යි පුතේ. හරි 360යි එන්න පුළුවන් නේ. උපරිම 360 එක නව බිඳුවම තමයි. ඒක 359 විතර යනකම් අපිට ලියන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සාමාන්‍ය විදිහට මෙතන ඉලක්කම් 3ක් පාවිච්චි කරලා ලියනවා. දක්ෂිණාවර්තව කරගෙනවා උතුරේ ඉඳන් පටන් ගන්නවා නේ. right. ලියා ගන්න. දිගංශය දැක්වීමේදී දිගංශය දැක්වීමේදී සර් කරුණක් විදිහටද ඔව් දිගංශය දැක්වීමේදී කියලා ලියලා රෝම ඉලක්කම් 1 යටින් දාන්න. උතුරු දිශාවේ සිට මැනීම ආරම්භ කෙරේ. උතුරු දිශාවේ සිට මැනීම ආරම්භ කෙරේ.
උතුරු දිශාවේ ඉඳන් මැනීම ආරම්භ කරනවා. උතුරු දිශාවේ සිට මැනීම ආරම්භ කරනවා. රෝම ඉලක්කම් 2 උතුරු දිශාවේ සිට මැනීම ආරම්භ කරේ අංක 1. රෝම ඉලක්කම් 2 මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්තව සිදු කෙරේ. මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්තව සිදු කෙරේ. මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්තව සිදු කෙරේ. රෝම ඉලක්කම් 3 සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ. සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ. සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ. සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ ලියනු ලැබේ. සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ ලියනු ලැබේ. යමු තුර තියෙනවා දක්ෂිනාවර්තව කැරකිලා මෙම ඉලක්කම් 3කින් සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ ලියනු ලැබේ. ඔන්න ඔය විදිහට අපි සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ ලියනු ලැබේ. කරකින්නේ දක්ෂිනාවර්තව. සංඛ්‍යාංක 3කින් සමන්විත වනසේ ලියනු ලැබේ. පන්සිල් කියන එක මට පැහැදිලි නැහැ. මම නෙවෙයි සර්. right. අපි එන දිගාශය පොඩ්ඩක් ඇඟුණු සූම් වෙන්න පොඩ්ඩක් වැඩ ටිකක් කරමු නේ. කම්මැලිකම යන්න ලේසිම කැලල නවලා දෙන්න ඕන ලියලා මේවත් හරියට අදහන්න නැහැ. අපි එන ඔන්න ඉස්ලාම කරනවා ප්‍රධාන දිශා 4 දිගාශය ලියන. උතුර නැගෙනහිර දකුණ බටහිර. ප්‍රධාන දිශා 4 දිගාංශය. දිශාව දිගාංශය. right. මේක ඇඳලා බලන්න කට්ටිය ලියන්න උතුර නැගෙනහිර දිගාංශය දකුණ බටහිර බස්නාහිර කට්ටිය දිගාංශය ලියන්න පුළුවන්. මෙතන අංශක කීයද? උතුරේ ඉඳන් නැගෙනහිර. උතුරේ සිට නැගෙනහිරට පිහිටියම කීයද අංශක කීයද? ඉස්සරහම උතුර දිගාංශය කීයද? දැන් මෙතෙන් දැන් බලන්න එතකොට නේද? උතුර දිගාංශය කීයද? පොඩ්ඩක් කල්පනා කරලා කියන්න කීයද? උතුර පිහිටන්නේ කොතනින්ද? මෙයා. බිඳුවයි. ඇයි? කිසිම කෝණයක් හදන්නේ නැහැ. උතුරේ ඉඳන් උතුර තියෙන්නේ බිඳුවෙන් හරි. නැගෙනහිරට මෙතන අංශක 90. දැන් ඔයාලා සරලවම මේක දන්නේ නැත්නම් මේක බෑ. දැන් මෙන්න මෙහෙම ලක්ෂයක් වටා කෝණයේ අංශක 360යි. දන්නේ නැතිව ලියාගෙන ඉන්න හරි. ලක්ෂයක් වටා කෝණයේ අංශක 360යි. මෙන්න මේ වගේ කෑල්ලක කෝණයේ කියන අංශක සරල රේඛාවක් මත කෝණයේ සරල කෝණයක අංශක 180යි. මේ දෙක දැනගන්න ඕනේ හරි. ඔය දෙක දැනන් ඉන්න ඕනේ පුතේ හරි. ඔය දෙක නැත්තම් යා තියලා ගියාද? උතුරේ ඉඳන් නැගෙනහිරට අංශක කීයද? අංශක මෙයා ඍජු කෝණයක්. අංශක කීයද? 90යි. එහෙනම් 90යි කියලා දාන්නේ නැහනේ. ඉස්සෙන් බිඳුවක් දාන්න. බිඳුවයි. දකුණ අංශක කීයද? මේ කෝණය කීයද අංශක? 180යි. 180. එහෙනම් දකුණේ කෝණය 180යි. උට ඉස්සරහින් බිඳුවක් දාන්නේ නැහැ. බටහිර කෝණය කීයද? 70යි. 270යි. 9 වරක් 3 27යිනේ. එහෙනම් 90 තුනක් 270යි. එහෙනම් අංශක මෙතන එනවා 270. හරිනේ. ඔක්කොම අපි මැන්නේ කොහාටද පුතේ? දක්ෂිනාවර්තව මැන්නා. දක්ෂිනාවර්තව මැන්නේ කතාන්දරේ. හරි. එතකොට 90යි 180යි 270 හරි. මේක ඇඳගෙන මේක ලියන්න. ප්‍රධාන දිශා 4 දිගංශයන්. ප්‍රධාන දිශා 4 දිගංශයන්. ප්‍රධාන දිශා 4 දිගංශයන්.
ඉලක්කම් තුනක් තියෙනවා. දක්ෂිණාවර්ත මැනලා තියෙනවා. උතුරින් ඉඳන් පටන් අරගෙන තියෙනවා. ප්‍රධාන දිශා හතරේ දිගංශයන්. සෝක ඇඳ ගන්නද? ඔව් අනිවාර්යෙන් අඳින්න ඕන හරි. රූප සටහන් නම් ඇඳ ගන්නද කියලා අහන්නවත් එපා මගෙන් ආ. අයියා අනිවාර්යෙන්ම මම මේ ඇඳ එක මාංශ වෙලා උඹලා ඇඳහන්න. මරාඩ මේක. අනික මේ රූප සටහන් මේ වගේ රූප සටහන් අඳින්න නැතුව එහෙම උත්තරේ වන්නත් එපා. බලන්න ඇත්ත. බලලා වැඩක්. ඉක්මන් කරමු ළමයි ඉක්මන් කරමු. අඳින්න ටක් ගාලා රුල ගත්තා. ඉර දෙක ගැව්වා මේ දෙක ලකුණු කෙරුවා එච්චරයි. මේ විනාඩි දෙකක් දෙන්නම් ආ. මේ වෙලාව නස් තියන්න බෑ. වෙලාව රන් වගේ නෙමෙයි පුතා දැන් නම් තෙල් වගේ ගෑස් වගේ මාර ගන්න. ඒ වගේ තමයි. මේ දැන් නැති කට්ටිය ලියා ගන්න ලක්ෂයක් වටා කෝණය අංශක 360යි. මෙන්න මේ සරල කෝණය මේ රේඛාවක් උඩ මෙහෙම කෝණයක් ගත්තාම මෙතන අංශක 180ක් තියෙනවා. මේකට කියන්නේ ඍජු කෝණයක් කියලා. අංශක 90 ඔය 40 ෆුට් වගේ දාලා තියෙන්නේ. ඒකට කියන්නේ බං අංශක ඍජු කෝණයක් කියලා. ඒ අංශක 90. අපිව දන්නවා නේද ඈ? ඔබ නිකන් ඔය කියලා දෙන්න ඕනේ නැහැ නේ. අපිව නිකන් කින්ඩිය දාන්න එපා නේ. බර දන්නවා මන් දන්නවා. හරි. දෙල ඉවරද? මේක ඉවරයි නම් මෙතන ලියන්න අනුදිශා හතර මෙතන තියෙනවා. ඒ හතරේ දිගංශය ඔයාලා ලියන්න ඒක ඔයාලා කරගන්න. මෙතන මම දිශා ටික සමාන කරලා තියෙනවා. හරි. ඊශාන දිශාවේ දිගංශය සුලක්ෂණ කීයද? 35. කීයයි? 45යි. ගිම්හාන් ඉරිගොන් දිශාවේ දිගංශය කීයද? 135 අංශක 135යි. නිරිතවල දිගංශය කීයද? තරුෂ. නිරිතයේ දිගංශය කීයද? නිරිත පැත්තේ දිගංශය කීයද තරුෂ? 225 අංශක 325යි. ඒක ආවේ කොහොමද? මෙතන 180ක් තියෙනවා. මෙතන මේ ඔක්කොම 45 කැලේ තියෙන්නේ. මේක දෙක හරියට බෙදනවානේ. මෙයත් 45යි 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 ඒවා ඔක්කොම 8යි. ඒ කියන්නේ 360යි. මෙතන 180ක් තියෙනවා. 180ට 45 එකව කරගන්න එක තමයි ලේසි. 225යි හොඳටම හොඳයි යා. හොඳයි. වයම කොහොනේ කීයද? කවුද කියන්නේ? ඉරංග අංශක 305යි 305 ළමයින්ට තේරෙනවා වැටුණා ළමයින්ට වැටුණා ප්‍රශ්නයක් නැහැ එහෙනම් දාගන්න එකක් තියාගමු මේක වෙනම රූපයක් ඇඳලා කම්මැලි කන්නේ නැතුව හරි මම නැවකේ වැඩ ගන්න ඉතින් ඉන්නවා නිකන් කැප්ටන් කෙනෙක් වගේ වෙන්න ඉතින් ඉන්නවනේ. ඉතින් මෙව හරි වටිනවා. මොකද දැන් වල පුතා මොකද පැත්තට ගියාම ඉතින් හැම පැත්තම එකයිනේ නේ. ඒකෝට දිශාවෙන් තමයි යන්නේ. ඒකෝට අර වෙලාවට ඉර තියෙන හින්දා ප්‍රශ්නයක් නේද? ඉර නැත්තම් එම් පුනාටුවක් එම ගාලා වලාකුළු නැත්තම් ඉරෙන් දිශාවම ඉන්න බෑනේ. ඒකෝට ඒවට මාලිමා අනම්මනම් දියුණු කරපු යන්ත්‍ර තියෙනවනේ නේ. එක උපාංග තියෙනවා. ඒවල මේ දිගංශය අනම්මනම් එතකොට හරිය එතකොට මේක පිළිඩම සෙට් වෙනවා. දැන් මම IT කරුවේ දැන් මට දිගංශය හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඒ දවස්වල ගත්ත මේ දිගංශය සම්බන්ධව ගත්ත අර පොඩි පොඩි දැනුම් කැලි ටික හරි වටිනවා ඉතින් ජීවත් වෙන්න. යමන් තේරුම් ගන්න. දැන් මේ අම්බලා අපි ඉගෙන ගන්න හැම එකක්ම මේ අනාගතයේට හැම එකක්ම පාවිච්චි දැන් උඹලා රස්සාවක් කරද්දී උඹලා ඉගෙන ගන්න පරිසරයයි ඉතිහාසයයි සෞඛ්‍යයයි මේ මගුල් ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ගණන් ඕන වෙන්නේ නැහැ. දැන් මම A level වල ඉගෙන ගත්තේ වුණත් O level වල ඉගෙන ගත්තේවත් කිසිවක් මගේ ජොබ් එකේ පාවිච්චි වෙන්නේ නැහැ. මගේ ජොබ් එක මේක නෙමෙයි මේ වෙන ජොබ් එකක් තියෙනවා.
ඒ ජොබ් එකේ මේ එතකොට ඒ මුකුත් උමනා වෙන්නේ නැහැ. හැබැයි ඒවා දැන සිටීම මේ ලෝකයේ තේරුම් ගන්න සහ සමහර දේවල් අහුවෙද්දි ඒ අහුවෙන වෙලාවට තේරුම් ගන්න මාර වටිනවා. හරි සර් ඉවරයි. right හරි. දැන් අපි හිතමු උඹලා ඇහැ ගැන ඉගෙන ගන්නවනේ ඉස්කෝලේ. දැන් 10 වසරේදී ඉගෙන ගන්නවා. ඒකට ඇහැ උඹලට ඉතින් උඹලා ડોක්ටර් කෙනෙක් වෙන්න නැත්නම් ඇහැ ගැන අදාළ නැහැනේ. හැබැයි ලෙඩෙක් වුණාම ඒ ඇහැ ගැන දැනන් සිටීම යම්කිසි වැදගත්කමක් තියෙනවා. හරි. ඒකයි මේ හැම එකක්ම උගන්වන්නේ. නැත්නම් ඇත්තටම පුළුවන් නේ. උඹලා ආස ජොබ් එක මොකද්ද ඉංජිනේරින් නම් හරි. ඔපිට උගන්වන ඉංජිනේරින් වලට ඕන දේවල් විතරයි. මේ එකේ ඉඳන් උගන්වන්නේ ගණනුයි මනින්දයි හදා එහෙමයි. එහෙම කරන්නේ නැහැ. නේද? චිත්‍ර උගන්වනවා, සෞන්දර්ය උගන්වනවා, නැටුම් ඔය හැම මොකලම උගන්වනවා. ඒ කියන්නේ මේ මොකක් හරි වැඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් නිකන් මැෂින් වගේ මිනිස්සු බිහි වෙලා අර සුන්දර මිනිස්සු බිහි වෙන එක නවතිනවා. නිකන් ගස් ගල් වගේ ඔහේ හැංගීම් නැරින් නැති සයිස් එකේ උන් බිහි වෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් කතාවන්දරේ පැහැදිලිනේ. ලියන්න උදාහරණ එක. ලියමු උදාහරණ එක. ලියන්න ගාන. A සිට B දිගංශය 0.65 අංශක A සිට B දිගංශය A සිට B දිගංශය 0.65 අංශක 0.65 අංශක හරි කී හරි මෙම තොරතුර දල රූප සටහනක දක්වා 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 B සිට A හි දිගංශය සොයන්න B සිට A හි දිගංශය සොයන්න B සිට A හි දිගංශය හොයන්න B සිට A වල දිගංශය හොයන්න දල රූප සටහනක දක්වද්දී අඩි රූල නම නම් පාවිච්චි කරන්න හරි මම පොඩි රූලක් පාවිච්චි කරන්න ඒකයි දක්වද්දී අපි මුලින්ම කරන්න ඕන පුතේ උතුරේ ඉඳන් උතුර ගහ ගන්න ඕන මෙන්න උතුර හරි ඔන්න උතුර A සිට B ගේ දිගංශය 0.65යි කියනවනේ එහෙනම් දල රූප සටහනක මයින්ඩ් හරියට මයින්ඩ් ඕනේ නෑනේ 65ක් කියන ඉතලා මම මෙන්න මේ වගේ සයිස් එකක් කියලා හිතලා ගහනවා මෙන්න පුතේ A සිට B කියන එහෙනම් A ඉන්නේ මෙතන A සිට කිව්වම A ඉන්නේ මෙතන හැමතිස්සෙම හරි A සිට නම් A මෙතන B මෙතන මෙන්න A සිට B ගේ දිගංශය කියන්නේ 0.65යි මෙතන අංශක 65ක් ගන්න හරි අංශක 65 දාන්න උතන 0.65 දාන්න උවමනාවක් නෑ අංශක දාදී 0.65 දාන්න නෑනේ දිගංශය දීලා තියෙනවා දිගංශයට අපි රූපේ නැත්නම් මෙතන 0.65 දාන්න එපා මෙතන 65 නිකම් හරි පැහැදිලිනේ පැහැදිලි ඔන්න පළවෙනි කාරණේ හරි A සිට B ගේ දිගංශය 65යි ඔන්න ධන රූප සටහන නම් ඇන්න දැන් කියනවා B වල ඉඳන් A ගේ දිගංශය කීයද කියලා අහන්න දැන් කවුද බලන්නේ කාගේ ඉඳන්ද B වල ඉඳන් තමයි බලන්නේ ඔයාලට තේරෙනවනේ B වල ඉඳන් බලන්නේ B වල ඉඳන් කාගේ දිගංශයද පුතා A වල දිගංශය අයනම් ඉතින් අපිට B වලට අපිට උවමනා වෙන උතුරක් නේ. එතන B වලින් නම් මම ඉන්නේ. A වල උතුරින් නම් මම ඉන්න බෑනේ බං. B වල උතුරක් අපිට උවමනා වෙනවා. එකම දිශාවනේ දැන් උඩට ගහපුවාම උතුර කියන්නේ එකේ උතුරයි තියෙන්නේ. බලන්න ඔයනේ. ඔන්න මෙතන දෙතල ගහගත්ත උතුරක් මම ගහනවා. ඔන්න B වල උතුර. හරිනේ අන්තිමට දෙකම උඩ වලන් තමයි ඉන්නේ. උතුරවල් දෙකක් තියෙනවා නෙමෙයි ඈ. බලන දැන ඉඳන් උත්තර බලන්න. දැන් B වල ඉඳන් A ගේ දිගංශය කිව්වම අපිට මෙන්න මේ කෝණේ දක්ෂිණාවර්තව කරකවන්න වෙන දිගංශයේ ඉඳලා මේ කෝණේ උමනා වෙනවා. මේ කෝණේ උමනා වෙනවා. කාටද කියන්න පුළුවන්ද මේ කෝණේ කීයද කියලා? බලමු. බුලට් එකක් ඉන්නවද කියලා? බලමු. කොහොමද සර්? නේ උවාන ප්‍රශ්නේ. යකෝ මෙන්න මේ කෝණේ. එන්නේ නැද්ද? හරි. මෙන්න මේ කෝණය කීයද කියලා කියන්න. කාටයි පුළුවන්. මොකද්ද මේක 295 295යි ද කියලා දාන්නේ 295ක් නම් එන්න බෑ නේද කොහොමද මේක හොයාගන්නේ නැත්තේ උඹලා අහලා තියෙන මිත්‍ර කෝණ කියලා જાතියක් තියෙනවා අහලා තියෙනවද මිත්‍ර කෝණ කියලා જાතියක් තියෙනවා අහලා තියෙනවද 45යි බලමු මිත්‍ර කෝණ කියලා කියන්නේ
මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් තිබ්බහම මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණේ එකතු අංශ කීයක් වෙනවද 180ක් මේ කෝණ දෙක එකතුව අංශක 180 ඕන x හා y කියලා කියන්නේ මිත්‍ර කෝණ x හා y යනු මිත්‍ර කෝණ හරි සමාන්තර රේඛා දෙකක් තිබ්බහම මිත්‍ර කෝණ වල එකතු අංශක 180ක් වෙනවා. ඔව් වන්නලා නම් තියෙන්න ඕන උඹලට. හරි. right. දැන් මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවද? ඔව්. මෙයත් උතුර මෙයත් උතුර. එක උතුරයි තියෙන්නේ මේ දෙන්න එන අනිවාර්යෙන්ම සමාන්තර. එහෙනම් මේ කෝණ දෙකේ 180. දැන් මේ කෝණය මම x කියලා හිතුවොත් එහෙම 65 ධන අංශක x කියන්නේ 180. x එනවා පුතේ මට 180න් 65 අඩු කරපුවාම එනවා x ගේ අගය. කීයද? 115. අංශක 115. එහෙනම් b වල මෙන්න මේ කෝණේ කීයද? 360න් 115ක් අඩු කරුවා නම් මේ කෝණය එනවා නේද? මොකද මේ රවුම අංශක 360යි. උගේ 115ක් මෙතන තියෙනවා. එහෙනම් මෙන්න මේ කෝණේ එනවා. කොහොමද? අංශක 360න් 115ක් අඩු කරනවා. දැන් කීයද? 10න් 5ක් 5යි. 5න් එකක් 4යි මෙතන 2යි 245ක් එනවා මේ කෝණය. ඒක තේරුම් නැති කට්ටිය හොය ඉන්නවනම් මට කියන්න. කෝණය අපිට තේරුම් නැති කට්ටිය ඉන්නවනම් මට කියන්න. තේරුණා නේ? සර් මට තේරුණා. alright සර් මටත් තේරුණා. මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් අපි මේකට කියනවා සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදන වුණාම හැදෙන මිත්‍ර කෝණ වල එකතු අංශක 180යි කියලා තියරියක් තියෙනවා. ඒක 9 වසරේ මුල් පාඩම් වල අපි උගන්වලා තියෙනවා. හරි. මේ දෙන්න එකතුව කියන අංශක 180යි. හරි. හරි මෙන්න මේ කෝණ වලට කියලා අපි ඒකාන්තර කෝණ කියලා මේ කෝණයයි මේ කෝණය කියලා අපි ඒකාන්තර මේ අනුරූප කෝණ කියලා මේ දෙන්න ඒකාන්තර මුන් දෙන්න මිත්‍ර කෝණ. ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ යුගලයේ එකතු අංශක 180. මේක තමයි තියරි. මම මේ ලියලා තියෙන්නේ මේකට උවමනා කරන තියරි. එතකොට මෙතනත් උතුර තියෙන්නේ මෙතනත් උතුරනේ තියෙන්නේ. මෙන්න මේ කෝණ ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ අපිට. මෙයාව හොයාගන්න කලින්. මේ කෝණ හොයාගත්තා නම් 360න් මේ x අඩු කරලා මෙයාව හොයාගන්න පුළුවන් නේද? හරි. මෙයාව හොයාගන්න වැඩි දැන් මම මේ කෙරුවේ. මොකද්ද කතන්දරේ? මේ කෝණ දෙක එකතුව කියන අංශක 180යි. එහෙනම් මම මෙතන ලියලා දෙනවා 65 ධන x කියන්නේ කියන අංශක 180යි. දැන් x කෝණේ සමානයි 180 අඩු කිරීම අංශක 65. අංශක 65. කීයද උත්තරේ 115. එහෙනම් මෙතන කෝණේ කීයද? අංශක 115. දැන් දිගාංශය වෙන්නේ මේ පැත්තට නෙමෙයිනේ. මේ පැත්තටනේ. දැන් b වල ඉඳන් a ගේ දිගාංශය තියෙන්නේ මෙන්න මේ කෝණේ නේ. මේ කෝණේ අපිට උමනා වෙන්නේ නේ. b ඉන්නවා මෙතන, a ඉන්නවා මෙතන. එහෙනම් මොකක්ද ඕන කෝණේ? මෙන්න මේ කෝණේ. එහෙනම් b වල සිට a ගේ දිගාංශය මොකද වෙන්නේ? 360යි මේ රවුම 360යි. එහෙනම් 360 115ක් අඩු කරන්න ඕන. දැන් මේ කෝණේ 360 අඩු කිරීම 115 260න් 15 245. එහෙනම් අපිට මෙතනින් ලියා ගන්න පුළුවන් b සිට a ගේ දිගාංශය කීයද? ඒක අපි අහනවානේ. අංශක 245. අංශක 245. right. ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි අහන්න. හරි. මෙව ඉතින් ඇත්තටම ඕල් දැනටමත් දැනන් ඉන්න ඕන જાතියක්. මගෙන් ඇඳ ගන්නද කියලා අහන්න එපා. ගණන් තියෙන්නේ ඇඳ ගන්න තමයි ඈ. right. මේක ඇඳගෙන ලස්සනට ඇඳගෙන මේ කෝණ ආපු හැටි දාගෙන මේ ඔක්කොම ලියා ගන්න. හරි. මේක දන්නේ නැති අය මේකත් ලියා ගන්න. දැන් දන්නේ නැති උන් ඉන්නේ මේකත් ලියාගෙන ඉන්න. මේ දෙක එකතු අංශක 180ක් කරන්න. දන්නේ නැත්නම් දැන් හරි ඉගෙන ගන්න. කියන්න. ඔය උත්තරය වෙන විදිහකටනේ. කොයි විදිහටද? අංශ අර උත්තර AB එක ABO AB එක 65යිනේ. AB එකට මෙතන කොහොමද අංශක 65යි නෝ හරි. ඊට පස්සේ අතන උතුරේ ඉඳන් ඒක 180 හින්දා 180ට 65ක් එකතු කරා. right ඒත් හරි. මොකද ඒ වෙන්නේ මෙන්න මේ කතන්දරේ හින්දා. ඒකත් අර කතන්දර වගේම තමයි. ඒතකොට මෙන්න මේ කෝණේ මෙතන මම යටි රකඳ ගන්නම්කෝ. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. හේතුව මොකද්ද?
ඒකාන්තර කෝණ සමාන වෙනවා. හරි මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් කපපුවාම මෙන්න මේ කෝණයට සමාන වෙනවා. අපි ඉතින් දෙකකින් අඳින්නම්කෝ. මේ කෝණයයි ඒකාන්තර කෝණ උන් දෙන්න සමානයි. එහෙනම් මෙතන 65 නම් මෙන්න මෙතනත් අංශක 65යි. මේ කෑල්ල 180යි. 180 දන්න 65 කීයද? 245යි. ඒත් එනවා. හරි. එකම ගානටදී ක්‍රම දෙක තුනක් තියෙන්න පුළුවන්. හරි. දැන් මෙවට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. ඔන්න ඒකාන්තර කෝණ සමාන වුණා. මෙතන 180යි 65යි 245යි. ප්‍රශ්නය ලේසි විදිහට කරගත්තට කමක් නැහැ. හරි. right. Right. හරි. තේරුණා නම් ලියලා ඉවර නම් අපි ඊළඟ කැලේට යන්න පුළුවන්. පොතේ විස්තරේ තියෙනවා මට නෝට් මොකුත් දෙන්නේ නැහැ. මම නිකන් කතන්දරේ වෙන විදිහට කියලා දෙන්නම්. හරි. අර කොන මානයක තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක් නේ කොන මානය කියන්නේ. හරි. කොහොම තියෙනවා බිඳුවේ ඉඳන් මෙහෙම 180ට මෙතන පැත්තට එනවා 180ට තියෙනවා මෙහෙම බිඳුව තියෙනවා ආපහු මේ පැත්තේ බිඳුවේ ඉඳන් ආපහු 180ට මේ පැත්තට තියෙනවා කොන මානය කියන්නේ ඔහොම එකක් නේ කොන මනුවේ තියෙනවා අංශක 360 සම්පූර්ණ රවුමක්ම තියෙනවා කොන මනුවේ අපි කරන්නේ හරි රිජිෆෝම් බෝඩ් එකක් ගන්නවා හරි අඳින එක තමයි ඊට අමාරුයි ඔන්නම රවුමක් නැත්තා හරි මේක මෙන්න මේක වටේට තියෙනවා පුතේ අංශක හරි මේක වටේට තියෙනවා අංශක 360ක්ම ගහලා තියෙනවා බිඳුව මෙහෙම දාලා 180 270 90 ඔබ දාලා මේ හැම එකක්ම බෙදලා තියෙන ගන්නට බෙදලා මේක හයි කරලා තියෙනවා හෙල්ලෙන්නේ නැති වෙන්න හෙල්ලුනොත් වැඩක් කරන්න බෑ මොකක් හරි බෝඩ් එකක හරි ලෑල්ල එක හරි රිජිෆෝම් බෝඩ් එක හරි මේක හයි කරලා තියෙනවා හරි ඊට පස්සේ මේ මැද්දෙන් හරි මැද්දෙන් බීම් බටයක් හයි කරලා තියෙනවා බීම් බටයක් හයි කරලා දැන් ඔකට ආවොත් එම් පොඩි රචනා ගානකට වගේ නේද හරි දැන් මේකෙන් තමයි දිගංශය මනින්න යන්නේ හරිම සරලයි වැඩ ඔයාලට මේකට මුලින්ම උනන උතුර ඒ කියන්නේ මාලිමාවක් අරගෙන උතුර ඔයාලා හොයා ගන්න ඕනේ ඔයද උතුර තියෙන්නේ ඒ උතුරට මෙන්න මේ බිඳුව පැත්ත සෙට් කරන්න ඕනේ උතුර පැත්තට කොහෙද සෙට් කරන්නේ මෙන්න මේ බිඳුව තියෙන තැන ඒකට මෙතන 359 358 356 මෙහෙම අඩු වෙලා තියෙනවා මේක කතාව පැහැදිලි නේද අපි කතා කරන්නේ ඕන මනුව ගැන හරි ඕන මනුව කියන්නේ මෙන්න මේක හෙල්ලෙන්නේ නැතුව හදාගත්ත එකේ බිඳුවේ ඉඳන් 360 සල්කුණු කරපු රවුමක් තියෙනවා ඇත්තටම මෙතන මේ බීම් බටයක් හයි කරලා මේක හෙල්ලෙනවා මෙතනින් කරකවන්න පුළුවන් මේක අල්පිනෙත් අනේ මොකක් හරි විදියකින් නූලක් ගෙට ගාලා දාලා හරි තියෙනවා මෙතන මුදුවක් ගෙට ගාලා මුදුවස්සෙන් යවලා මේ කරකවන්න පුළුවන් විදිහට හදාගෙන තියෙන්නේ හරි දැන් අපි මාලිමාවෙන් උතුර මැනලා මේසිය මත උතුරු පැත්තට මෙන්න මේ බිඳුව හිටින්ද සෙට් කරගන්න. දැන් මේසිය තියලා තියෙන්නේ මේ උතුරු පැත්තට හරි. බිඳුව හරියටම සෙට් වෙනවා කොහාටද? බිඳුව ලොකුට ලියන්නම්. බිඳුව උතුරට සෙට් වුණා නම් හරි. බිඳුව උතුරට සෙට් වුණා නම් හරි. ඊට පස්සේ අපිට ඕන කරන තැන
බලනවා මෙන්න මේ බීම බටේ හරහා. අපි හිතමු පුතේ මේ හරිය තියෙනවයි කියලා පොල් ගහක්. මේ හරිය තියෙනවා පොල් ගහ. පොල් ගහක ඉතහට පොල් ගහ දිහා මම බලනවා මෙන්න මෙහෙම බලනවා. මෙතනින් ඇහැසියලා තුංගල මේක අස්සෙන් බලනවා. මට පොල් ගහ පේන තැන තියෙනව නේද? දැන් බීම් බටේ සරලවම මෙහෙම තිබිලා මොකක් හරි මෙන්න මෙහෙමනේ බලන්න වෙන්නේ. කරකවලනේ බලන්න වෙන්නේ. දැන් අපි તો මේ හරිය ලිඳක් තියෙනවයි කියන්නේ. මෙහෙම ලිඳක් තියෙනවා කියලා හිතනවා මේ හරිය. එතකොට බීම් බටේ කරකවන්න වෙනවා මෙන්න මෙහෙම. මෙහෙම ඉඳලා මෙන්න මේ පැත්තෙන් තමයි බලන්න වෙන්නේ නේ. මේ පැත්තෙන් එහා දාලා තමයි බලන්න වෙන්නේ. දැන් ඉතින් මේකේ දක්ෂිනාවර්තව මේ කැරකෙන්න ඕනේ. ඉතින් අපි පොල් ගහ මෙහෙම තිබ්බ බටේ මෙහෙම තිබ්බ කියලා හිතන්නේ උතුරට තිබ්බා. දැන් අපි පොල් ගහ බලන පේන මට්ටමට කරකවනවා. ඉතින් බටේ අස්සේ මෙහෙම එහා තියලා බලපුවහම උන්න පොල් ගහ පේනවා. හරි? දැන් මේකේ දක්ෂිනාවර්ත කෝණය මෙයා නේද? හරි. ඉතින් මේ එන කෝණේ ඉලක්කම් තුනක ලියාගත්තාම දිගංශය එනවා. හරිනේ? පැහැදිලිද වැඩේ? තව අපිට ලිඳ ඕනේ. ඉතින් මෙහෙම තියලා මේක කරකවලා මෙන්න මෙහෙම වල මෙතන ඉඳන් බලනවා ඔහොම. බලනවා. ඔහොම බලපුවාම මේ කෝණේ එනවා. ඔන්න මෙතන මේ කැලේ කීයද? මෙයාගේ දිගංශය. ඔන්න උන් බටේ කරකවවට ඕන තැනක දිගංශය මැන ගන්න පුළුවන්. හරි? ඔන්න ඕකයි කෝණ මනුවෙන් වෙන්නේ. හරි? ඕකට පැහැදිලි විස්තරයක් තියෙනවා අපි අච්චු පොත. හරි? ඔක ගැන ඔය මං කියපු ටිකම පැහැදිලි විස්තරයක් තියෙනවා අච්චු පොතේ. මම මේක අඳින්න ලියන්න යන්නේ නැහැ. හරි? පුතේ තියෙනක මම අපෝ කියන එකේ තීරුමක් නැහැ නේ. ඒ ටික කියව ගන්න ඔළුවේ තියාගන්න මොකද්ද වෙන වැඩේ කියලා. මේකේ කතන්දරේ තේරෙන්න. හරි. ඊට පස්සේ අපි තව පුංචි ගානක් කතා කරමු. right. දැන් අපි මේ දිගංශයෙන් තාම අපි කතා කළේ පුතේ අපිට හම්බෙන්නේ දිගංශයෙන් දිශාව පමණයි. හරි. දිශාව විතරයි අපිට දිගංශයෙන් හම්බෙන්නේ. රටවසිරි කතා කරලා ස්ථානික පිහිටීම දැක්වීමට අනිවාර්යයෙන්ම දිශාවක් ඕනේ පුතේ. තව ඕනේ මොකද්ද? දුරත්ව ඕනේ. දැන් මම කියනවා උඹලා මම අහනවා සර් කොහෙද අනුරාධපුරේ තියෙන්නේ? මම මීර්ගම ඉන්නේ කියලා හිතන්නල්ලා. මම මීර්ගම කියන්නේ. කොහෙද අනුරාධපුරේ තියෙන්නේ? මම කියනවා උතුරු පැත්තට වෙන්න. මං ඉන්න තැන ඉඳන් උතුරු පැත්තට වෙන්න. දැන් උඹලා යනවා. හරි උතුරනේ. ඔය යනවා. දැන් උඹලා මගේ අයිති කල්පනා කරන මේක උතුරේ කියලා කිව්වේ කිලෝමීටරයක් උතුරෙන්. යකෝ කිලෝමීටර 10ක් උතුරෙන්. කිලෝමීටර 150ක් විතර උතුරෙන්ද? උඹලා දන්නේ නැහනේ. උඹලා එක්ක අනුරාධපුරේ හම්බෙනකම්ම යන්න ඕනේ. සමහරවිට පහුවෙලත් යනවා. දැන් දන්නේ නැත්නම් අනුරාධපුරේ කියලා පහුවෙලත් යන්න. ඒ නිසා මම මොකක් හරි දැන් උඹලා හුවොත් එම කොහොමද කොළඹ යන්නේ කියලා මම කිව්වොත් එහෙම උඹ නිර්ද දිශාවට ඵලයක්. එතකොට කොළඹ හම්බ වෙනකොට මේ උත්තරේ සම්පූර්ණ නෑ නේද? ඒ උත්තරේ සම්පූර්ණ නෑ. දැන් මම මේ අද්දගියම දන්නවා ලංකාවේ මිනිසුන්ගේ පාරවල් අහපුවාම ඌ පාරවල් කියන්න දන්නේ නෑ. මම අනුරාධපුරේ ගිහිල්ලා අහනවා කොහොමද මිරිසවැටියට යන්නේ කියලා පාර. ඌ කියනවා ඉස්සරහට යන්න, දකුණට හැරෙන්න, රවුන්ඩ් ද බෝඩ් එකෙන් වමට දාන්න. මම යද්දි ඉස්සරහට යද්දි දකුණට දැන් ඌට අවුම ගැන දන්නවනේ. ඌ දන්නවා දකුණට තමයි හැරෙන්නේ. මේක තමයි පාර කියලා. මට හම් වෙනවා බං දකුණට හැරෙන්න පාරවල් 10ක් විතර. සමහර ඒවා පොඩි පාරවල්. සමහර ඒවා කරත්ත පාරවල්. සමහර ඒවා ගිහලා දකුණට හැරලා ගිහිල්ලා දැන් ඌ කිව්වා දකුණට හැරෙන්න. මම දකුණට හැරලා ගිහපුවාම ඇපාර්ට්මන්ට් එකක් ආයි ඉවරයි. පාර එතනින් එහාට නැහැ. ඒ කියන්නේ අර කියන එක ඔළුවේ තියන් ඉන්න උගේ ඔළුවේ තියෙනවා හරි පාර. හරි. අපේ ඔළුවේ අපි දන්නේ නැති ගානේ බං. එතකොට ඌ දකුණට හැරෙන්න කිව්වම මේ උත්තරේ පරිපූර්ණ නෑ. උඹලා පාරක් කියද්දි ඒවා මේ ජීවිතේට වැදගත් හරිද? හරියට කියහල්ලා. ඉලක්කම් එක පාර කියන්න ඕනේ. කොහොම ඉස්සරහට යන්න. මීටර 200ක් විතර ගිහුවාම දකුණට තියෙනවා නිල් පාට බෝඩ් එකක් එක්ක පාරක්. ඒක තාර පාරක්ද, ගුරු පාරක්ද, කරත්ත පාරක්ද, අඩි පාරක්ද කියලා හරියට කියහල්ලා. නැත්තම් ඒක කොන්ක්‍රීට් කැට දාපු පාරක්. නැත්තම් කොන්ක්‍රීට් අර මේ ඉන්ටර්ලොකින් අල්ලපු පාරක්. නැත්තම් තාර දාපු පාරක්. ඒ වගේ හරියට පාරක් කියන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ. මේ ඔළුවේ තිබ්බට පාර අහන් ඉන්න එක ඔළුවේ නැහැ. සමහරවිට මේ ඊට මෙහා පැත්තේ දකුණු පැත්තේ පාර හැරෙන්න පුළුවන්. රවුන්ඩ් ද බෝඩ් එක කිව්වම රවුන්ඩ් ද බෝඩ් නේ රවුන්ඩ් ද බෝඩ් එක තුනක් විතර ඉස්සරහින් පස්සෙන් පේනවා. සමහර පොඩිව තියෙන ඒව අර පාර කියන එක රවුන්ඩ් ද බෝඩ් එක විතර ගණන් අරගෙන නැහැ. ඌ අරන් තියෙන්නේ ප්‍රධාන රවුන්ඩ් ද බෝඩ් එක පමණයි. නමුත් අපි පාරේ යද්දි අපිට ඊට වඩා අමතරව තව රවුන්ඩ් ද බෝඩ් හම්බෙන්න පුළුවන්.
එතකොට තේරෙනවද කතන්දරේ? එතකොට මේ දිශාව පමණක් කීම ස්ථානයක පිහිටීම හඳුන්වනවා. දිශාව විතරක් කියන එකේ කිසිම තේරුමක් නැහැ පුතා. ඒක නිකන් බාල උත්තරයක්. සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. හරි? මම කියනවා කොළඹ යන්න නම් පුතා නැගෙනහිර දිශාව බලලා දිගටම යන්න. හරියන්නේ නැහනේ. මම කියන්න ඕනේ ඔයා යන්න ගිරුල්ලෙන් යන්න කිලෝමීටර් 16.4යි පස්යාල හන්දියට කිලෝමීටර් 20යි පස්යාල හන්දියට පස්යාල හන්දියෙන් y හන්දියක් ඔයාලට හම්බෙන්නේ. ඒ y එකෙන් දකුණු අත පැත්තට දාපුවාම කෙලින්ම කිලෝමීටර් 45න් කොළඹ. හරිනේ වැඩි. එතකොට පාර හොයාගන්න. එහෙම නැතුව නිකන් මෙහෙම මේ පාරේ ගිහිල්ලා දකුණට දාන්න කොට වැඩක් නැහැ. ගිරුලින් ඉඳන් ගිහිල්ලා දකුණට දානකොට ගිරුලින් ඉඳන් දකුණට දාන පාරවල් දිනන අපිට 150ක්. දන්නේ නැති ඒකට. දන්නේ එකෙක් දන්නවා ගිරුලින් ඉඳන් ගිහිල්ලා පස්යාල හන්දියෙන් දකුණට දාන මගුල දන්නවා දන්නේ එකෙක්. ඒ දන්නේ නැති ඒකට දිවුල පිටියට දාන්න පුළුවන්. තව කණ්ඩලෙන් අතුරු පාරවල් අම්බානට තියෙනවා ලෝලා උඩට තියෙනවා. හැමතැනින්ම අතුරු පාරවල් 5-6ක් තියෙනවා පුතා දකුණට දාන්න. ඉතින් දන්නේ නැති කාට ඒ දුර එක කියන්න ඕනේ. එතකොට ඌ දන්නවා මූ කිව්වේ කිලෝමීටර් 20ක් ගිහලා දකුණට දාන්නනේ. අඩුවන කිලෝමීටර් 20ක් යනවනේ බං මීටර දිහා බලාගෙන. තේරෙනවද? එතකොට මේ පාරක් කියද්දි දැන් ඔයාලගෙන් උනත් පාරක් අහද්දි මිනිස්සු දැන් නම් Google Map එක නිසා පාරවල් අහනවා හොරයි. නමුත් අහුවොත් එහෙම හරියට කියන්න. හරියට කියන්න. ඉලක්කම් එක්ක කියන්න. 200ක් ගිහලා වමට 100ක් ගිහලා දකුණට. එහෙම කියන්න. හරි? රයිට්. මම ඒක නිකන් කිව්වේ. රයිට්. ඊට පස්සේ අපි මේ එක ගානක් මම ඔයාලට හදන්න දෙන්නම්. ඒ ගාන හදලා පුළුවන් නම් වැඩි පුළුවන්. වෙයි නම් මේ. මට ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් ආ. උඹලා ඒ නැත්තම් වෙන්න මොකද උඹලා හෝම්වර්ක් කරන්නෙත් නැහනේ. රයිට්. ඔන්න උතුරේ තියෙනවා. ගාන හදගන්න මාත් එක්ක ටක් ගාලා පස්සේ අහන්න එපා අඳින්න ඕනද කියලා. මම අඳින්නේ හැම එකක්ම උඹලා අඳින්න ඕන. එපා ඒවා මම එපා කියනවා. මෙන්න උතුර තියෙනවා. රයිට්. එතනින් ආන්සර් 85ක් තියෙනවා. ගජ තියෙනවා පොස් ගහක්. පොස් කස තියෙනවා. මෙයා B මෙයා 85යි. මෙයා 145යි. මෙයා තියෙනවා පොල් ගහක් C කියලා පොල් කස. මත් එක්කලින් ඉඳක් තියෙනවා D කියලා. මෙතන මීටර 18යි මීටර 25යි. මෙතන මීටර 20යි. මේ කොනේ තියෙනවා 120. මේ කොනේ අංශක 100. දැන් මට A සිට ABC BCD ගේ පිහිටීම දක්වන්න ඕන හරියට. හරි. A සිට දිගාංශය. හරි. B C D දිගාංශය ඊට පස්සේ අපිට උවමනා වෙනවා මොකද්ද? දුර. A සිට දුරත්ව ඕනේ. A සිට දුරත්ව ඕනේ. A සිට දිගාංශය ඕනේ. BCD තමයි ටක් ගාලා කරමු. ඉක්මන් කරන්න. ඕක ඇඳගෙන ලියන්න මට විනාඩියක් දෙන්න.
ලිව්වද? ඔව් සර්. හරි. එහෙනම් කොස් ගහේ පිහිටීම A සිට කොස් ගහේ පිහිටීම B වල පිහිටීම කීයද? 0.85යි. දැන් එව්වා බැරි වෙන්න බෑ. දුර කීයද? මීටර 20යි. මීටර 20යි. C වල පිහිටීම කීයද? 145යි. 145යි. මෙතන දුර කීයද? 25යි මීටර. මීටර්. මෙතන 120යි. මේ 120 අපිට අදාළ නෑ. මේ පැත්තට කෝඩි තමයි අපිට දැනගන්න ඕන කීයද? 3 සෙනෙන් 120ක් අඩු වෙන්න ඕන. 240යි. 240යි. මීටර 18යි. හරි. ඔන්න දුර තියෙනවා, දිගංශය තියෙනවා. ඔන්න වැඩි. හරි. ඔක්කොම හරි කට්ටිය අත උස්සන්න. right. දෙන්නයි. 3 දෙනයි. අනිත් අය වැරදිද ඔක්කොම? right. ඊට පස්සේ අපි ලියාගමු මාතෘකාවක්. තිරස්තලයේ පරිමාණ රූප. තිරස්තලයේ පරිමාණ රූප. තිරස්තලයේ පරිමාණ රූප. තිරස්තලයේ right. තිරස්තලයේ පරිමාණ රූප. මේ තිරස් සිරස් කියලා වචන දෙකක් තියෙනවනේ. ඒක ඔයාලා දන්නවද? සිරස් කියලා කියන්නේ මෙහෙම. සිරස්. තිරස් කියන්නේ මෙහෙම. හරි. ඕක මතක තියාගන්න අමාරුයි නම් හරි සිරස කියන්නේ අපි මේ ඔළුවනේ බා සිරසනේ. ඔළුවනේ සිරස කියන්නේ ඒක දන්නවනේ සිංහල පාඩමනේ. සිරස. සිරස හරහා යන්නේ කවුද? සිරස් තලේ. තිරසන්නු යන්නේ තිරස්ව ගමන් කරන්නේ. තිරසනා යන්නේ මෙහෙම. මිනිස්සු යන්නේ සිරස්වනේ බා. මිනිස්සු තිරස් වෙන වෙලාවලු තියෙනවා. ඒවා වෙන වෙන වෙලාවල්. හරි. පාටි එකට වගේ ගින් ඉද්දි මෙහෙම යන අය ඉන්නවා. 4න් 5න් යන අය ඉන්නවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු යන්නේ සිරස්. එතකොට තිරස්ව යන්නේ තිරසන්නු. තිරසනා යන්නේ කොටියා. සිංහයා යන්නේ කොහමද? තිරස්ව යන්නේ. තිරස්තලේ. හරි. තිරස්ව යන්නේ. අපි ඉන්නේ සිරස්ව. දැන් ඒක මතකයිනේ. තිරස්ව. එහෙනම් තිරස්තලේ කියලා කියන්නේ හරි. දැන් මෙන්න මේ තලේ. පේනවනේ? හතරක් නෙමෙයි. මෙන්න මෙහෙම තියෙනවා නම් මොකද්ද? මේක තිරස්තලේ. සිරස්තලේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරියට මම බෝඩ් එකක් ගන්නවා. හරි. දැන් මේක මෙහෙම ගත්තාම පුතේ මේක තිරස්තලේ. හරි මේක තිරස්තලයක්. මෙහෙම ගත්තොත් මේක සිරස්තලයක්. මේක සිරස්තලය. පැහැදිලිද කතන්දරේ? right. එතකොට අපි අද දැන් කතා කරන්නේ තිරස්තලයේ පරිමාණ රූප ගැන. හරි. දැන් මේක වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මැප් එක වෙන්න පුළුවන්. නැත්නම් ඉඩමක කිඹුර. එහෙම නැත්නම් ඉඩමේ ප්ලෑන් එක සැලැස්ම වෙන්න පුළුවන්. ඉඩම් වලට ප්ලෑන් තියෙනවනේ නේ. ඉඩම් වලට ප්ලෑන් තියෙනවා. මේ පරණවත්ත මෙතන, මහගෙදර වත්ත මෙතන, බෙලිගාමුඩ වත්ත මෙතන, කොටියාවේ මොකක්ද තියෙනවනේ. ලිඳ මෙතන, වැව මෙතන, ගඟ මෙතන කියලා තියෙනවා. හරි. එතකොට මම අර කලිනුත් කිව්වා මේ ඉඩමක හරි ලංකාවේ හරි සිතියමක් අදිද්දි නැත්නම් මැප් එකක් අදිද්දි අපිට බෑ මේ සැබෑ දිග පල්ල පාවිච්චි කරන්න බෑ. වැරදිනේ සැබෑ දිග පල්ල පාවිච්චි කරන්න බෑ. right. එතකොට අපි හිතමු ඉඩමක් තියෙනවා කියලා. ඉඩම් මෙහෙම වෙන් කරලා තියෙනවා. හරි. මෙහෙම තියෙනවා පාරක් තියෙනවා. මේක A කොටස B කොටස මේක C කොටස. හරි. මේ හරි ඉඳන් මෙතන තියෙනවා පොල් ගහක්. මෙතන තියෙනවා ලිඳ. හරි. කොහොමද මෙන්න මේක තියෙනවා. එතකොට දැන් අපි ඉස්සරහ මේක එකට 200 පරිමාණයට තමයි මේක ඇඳලා තියෙන්නේ. එකට 200. ඒ කියන්නේ මොකද්ද? එකකින් කොච්චරක් පෙන්නනවද? එකකින් පෙන්නනවා කොච්චරද? 200ක්. එකකින් කොච්චරක් පෙන්නනවද? 200ක් පෙන්නනවා. ඇයි ඒ? ඉතින් අපිට ඉඩමක් සයිස් එකට සිතියමක් අඳිනවා නම් සයිස් එකට කොලයක් ඕනේ නේ. ඒක අමාරු වැඩක් නේ පුතා නේ. අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඒ හින්දා එකකින් මේ එකට 200 කියලා කියන්නේ මොකද්ද? එකකින් 200ක් පෙන්නනවා. ඒ කියන්නේ අපි හිතමු මෙතන ඉඳන් අපි 2000
එක දාන්න නැත්නම් අමාරු ගන්නේ එකකින් 2000ක් විතර පෙන්නන. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර එකක් දිගයි. සිතියමේ පොල් ගහේ ඉඳන් ලිඳට තියෙන සෙන්ටිමීටර 1යි. එතකොට ඇත්ත දුර කීයද? මේ මැප් එකේ දුර. නැත්නම් පිඹුරේ දුර. සිතියමේ දුර කීයද? සෙන්ටිමීටර 1යි. අනුපාතය 1ට 2000 ඉන්නේ. එහෙනම් ඇත්ත දුර සැබෑ දුර කීයද? 2000. 2000යි මොනවද? සෙන්ටිමීටර. ඒ කියන්නේ කවුද? 2000 බෙදීම 100යි මීටර. කැපුණා මීටර 20. ඒ කියන්නේ ලිඳේ ඉඳන් පොල් ගහට තියෙන කීය සැබෑ දුර මීටර 20යි. ඉතින් එතකොට ඔයාලට මෙන්න මෙයාව දීලා මේ රූපේ තැන් දෙකක් දුන්නොත් එහෙම ඔයාලට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් නේ. හරි? වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මේ කියන්නේ එකකින් 2000ක් පෙන්නනවා. එහෙම නැත්නම් මේ පෙන්නන්නේ සැබෑ දුරින් 2000න් එකක් නේද මේක කන්දරේ. මේ දෙන්න අතර තියෙන්නේ අපේ සැලැස්මේ තියෙන්නේ නැත්නම් මැප් එකේ තියෙන්නේ මේ දෙන්න අතර දුර සැබෑ දුරෙන් 2000න් එකක්. හරිනේ? 2000න් එකක් නේ තියෙන්නේ. පොඩි වෙන්න බෑ. 2000 ගුණයක් වෙන්න බෑනේ. සැබෑ දුර වගේ 2000 ගුණයක් වෙන්න පුළුවන්ද? යකෝ ඒක පට්ට දෙකක් වෙනවනේ. මේක මදි වෙනවනේ ඒක බෝඩ් එකක් මදි වෙනවා. නේ? සැබෑ දුරෙන් 2000න් එකක් තමයි මෙතන තියෙන්නේ. හරි? මම ලංකාව ගැන කතන්දරේ ඉස්සෙල්ලා කතා කරපු නිසා මෙතන ඒක වෙලාවරන් කතා කරන්න යන්නේ නැහැ. ලංකාව ගැන කතන්දරේ කතා කරන්න යන්නේ නැහැ. right. ලියා ගන්නකො මෙන්න මෙහෙම. ලියන්න. එළියු. ශ්‍රී ලංකා සිතියම තමාවක්. ශ්‍රී ලංකා සිතියම තමාවක්. ඉඩමක පිඹුරු. මොමලිය කියනවා. පිඹුර නෙමෙයි. පිඹුර ආනේ පිඹුර ලියනවා. පිඹුර. ඉඩමක පිඹුර. ඒ කියන්නේ ඉඩමක සැලැස්ම නැත්නම් ප්ලෑන් එක. හරි. පිඹුර. තිරස්තලයේ පරිමාණ රූප සඳහා උදාහරණ වේ. තිරස්තලයේ පරිමාණ රූප සඳහා උදාහරණ වේ. තිරස්තලයේ පරිමාණ රූප සඳහා උදාහරණ වේ. එතකොට මෙතන තියෙනවා ඉඩමක් තියෙනවා පුංචි මැප් එකක්. හරි. ඒකේ මෙන්න මෙතන යටින් ඕනේ පිඹුරක පුතේ හරියටම ඕනේ එකක් බලන්න ඔයාලා ගෙදර තියෙනවා නම් බලන්න. මෙතන ලියලා දෙන පරිමාණය කියලා. එකට මෙහෙම තිත් දෙකක් දාලා මෙන්න මෙහෙම එකට 2000. කොහොම ලියලා තියෙන්නේ. හරි. ඔක තියෙන්න ඕනේ. හරි. ඒවල අපි ලංකා සිතියම ගත්තාම කොහොමද සීන් එක තියෙන්නේ නේද? හරි. මේ යන සිතියම පරිමාණය කියලා මෙයාගෙත් තියෙනවා. පරිමාණය තියෙනවා එකට ලක්ෂ 3. එකට ලක්ෂ 3 සිතියම. ඔන්න පරිමාණය කියලා තියෙනවා. right. මේක චුට්ටි යන්සන් නිකන් ඇඳ ගන්නකො. මේ චූට්ටක් පොඩියට ඇඳගෙන මෙතන අපි ලියාගමු පරිමාණය ලියා ගන්න. සිතියම මේක මේ මැප් එක පොඩ්ඩක් කටුවට පෑනෙන් අඳගත්තා. හරි. පරිමාණය මේක ඒ කියන්නේ 1 cm වලින් මොකක්ද කියන්නේ 2000 cm දැක්ක. එනම් මොකක්ද කියන්නේ එනම් 1 cm වලින් මීටර 20ක් නේ. දැන් ඔය ලියාගන්න මේ කතන්දරේ තේරුණා නම් මම එච්චරයි ඈ. කියන විදිහ තමයි මෙතන තියෙන්නේ මයිකම අල්ලන්න. ලංකා සිතිමේ පරිමාණය එකට ලක්ෂ 3. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් මේ දෙන්න අතර අපි තුමු සෙන්ටිමීටරයක් තියෙනවයි කියලා. AB ටවුන් දෙක අතර සෙන්ටිමීටර එකක් තියෙනවා. එතකොට 1 සෙන්ටිමීටර එකක් කීයක්ද සෙන්ටිමීටර ලක්ෂ 3ක්. ඒ කියන්නේ මීටර වලට හැරෙවුවොත් එහෙම මේක බෙදන්න ඕන කීයෙන්ද 100. එන 1 cm වලින් කීයද මීටර 3000.
මීටර 3000 කියන්නේ කිලෝමීටර 3ක් දැක්වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සිතියමේ සෙන්ටිමීටර් එකකින් කිලෝමීටර 3ක් දැක්වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ ඔයාලා. ඔයාලට ඔය වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දැනගන්න උඹලා දැනගන්න ඕනේ මීටරයකට සෙන්ටිමීටර 100යි කිලෝමීටරයකට මීටර 1000යි කියන කාරණේ උමනා වෙනවා. ඔන්න ඒකත් කිව්වා. ඒක දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් සෙන්ටිමීටරයකට සෙන්ටිමීටර 100යි කිලෝමීටරයකට මීටර 1000යි. එතකොට මේකේ පරිමාණය 1/3යි. එවනම් 1 cm වලින් මෙච්චරයි 1 cm වලින් කිලෝමීටර 3ක් දැක්වෙනවා. දැන් ඔන්න ඔය ඉලක්කම් හරඹේ තමයි මෙතනින් එහාට තියෙන්නේ. සැබෑ දුර දෙනවා පරිමාණ රූපයේ දුර හොයන්න දෙනවා පරිමාණ රූපයේ දුර දෙනවා සැබෑ දුර හොයන්න දෙනවා. හරිම ලේසි දෙයක්. හරි. එයාලා ඉන්නේ දැක්වී කියලා යනවා. මෙන්න මේ කන්වර්ෂන් පාර්ට් මෙන්න මේ පාර්ට් එක තමයි ඔයාලට කරගන්න ඕනේ. හරි. ඔන්න ඕක පුළුවන්ද කියලා හොඳට බලන්න ලියද්දිම. ඔන්න ඔය වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මේකට උවමනා වෙනවා. හරි. මම මේකත් ලියන්න දැන් මේ උඹලා දන්නේ නැත්නම් සෙන්ටිමීටර 100ක් මීටර 1යි. මීටර 1000ක් කිලෝමීටර 1යි. ඔන්න ওই ටික දන්නේ නැති අය ලියලා රවුන්ඩ් කරගන්න. කොටු කරගන්න. රවුන්ඩ් කරගන්න එපා. ඔක දන්නේ නැත්නම් මේක බෑ හා. right ගණන් ලියා ගමු උදාහරණ 1 ලියා ගන්න උදාහරණ 1 ත්‍රිකෝණාකාර බිම් කොටසක ශීර්ෂ ත්‍රිකෝණාකාර බිම් කොටසක ශීර්ෂ AB හා CB AB හා CB අපි ඉක්මන් කරලා ලියමු අද මේ ගණන් කරලා ඉවර කරමු AB හා CB මෙම බිම් කොටස තුල පිහිටි පීනම් ස්ථානයේ සිට සාපමුලින් කියන මට හරියට ඇහෙන්නේ කැඩි කැඩි ඇහුනේ. ත්‍රිකෝණාකාර බිම් කොටසක ශීර්ෂ AB හා CB කට්ටිය මයික් ඕෆ් කරන් ඔක්කොම ත්‍රිකෝණාකාර බිම් කොටසක ශීර්ෂ AB හා CB මෙම බිම් කොටස තුල පිහිටි කැපිටල් P නම් ස්ථානයේ සිට ශීර්ෂවල පිහිටීම පහත දැක්වේ. මෙන්න ත්‍රිකෝණාකාර බිම් කොටසක් ABC එක ත්‍රිකෝණාකාර බිම් කොටසක් තියෙනවා. ඒක ශීර්ෂනික තමයි ABC කියලා කියන්නේ. එතකොට P කියලා ලක්ෂයක් ඉන්නවා. ඒ P වල ඉඳන් ABC ගේ පිහිටීම අපිට දක්වලා තියෙනවා. ABC ගේ පිහිටීම අපිට දක්වලා තියෙනවා. right. ඔන්න B මෙන්න C. P සිට ලියාගන්න P සිට මෙන්න මේකකින් බිඳුව දිගංශයකින් කවුද පිටලා තියෙන්නේ 30 මීටර දුරින් A පීටා ඉන්නවා. A පීටා ඇත. යාට පළවෙනි එක P සිට රොමිලකම් 1 බිඳුව දිගංශයකින් මීටර 30කින් A පීටා ඇත. 120ක දිගංශයකින් මීටර 40කින් B පීටා ඇත. අංශක 220ක දිගංශයකින්
මීටර 45කින් C පිහිටා ඇත. C පිහිටා right. ඔන්න ඔය ටික ලියවනම් හරි. හරි. අපි බලන්න කොහෙන්ද P වල ඉඳන් ඔන්න ABC ගේ ලක් පිහිටීම මෙතන තියෙනවා. P වල ඉඳන් ABC ගේ පිහිටීම මම දීලා තියෙනවා. දැන් මේකට අපි කරන්න ඕනේ දල රූප සටහනක් අඳින්න ඕනේ. හරි? පරිමාණයක් පාවිච්චි කරලා. මොකද්ද කරන්න ඕනේ? අපි කලින් දිගාංශය විතරනේ පුතේ ලිව්වේ. දැන් එහෙම බෑ. අපි මේකට පරිමාණ රූපයක් අඳින්න ඕනේ. දිගාංශයක් මේ යම් කිසි පරිමාණයක් පාවිච්චි කරලා අපි රූපයක් දල සටහනක් අඳින්නයි ඕනේ. ලියා ගන්න. මේවා තොරතුරු වලට අනුව පරිමාණ රූපයක් ඇඳ එහි පරිමිතිය සොයන්න. මේ තොරතුරු වලට අනුව පරිමාණ රූපයක් ඇඳ එහි පරිමිතිය සොයන්න. right. එතකොට අපි මේකට රූප දෙකක් ඇඳ ගන්නවා. එකක් තමයි හරි දල සටහන, අනික පරිමාණ රූපය. දල සටහනේ හරියටම දිගවල් කෝණ හරියට තියන්න උවමනා නැහැ. ඒ පරිමාණ රූපය අපිට දිගවල් කෝණවල් හරියට තියන්න ඕන. මම ඉස්සෙල්ලාම මම අඳිනවා දල සටහන. හොඳට බලන්න මම අඳින්නේ මොකක්ද දල සටහන. දැන් මේ වගේ ඉදමක් තමයි ඔය තියෙන්නේ. අපි බලමු කොහොමද අපිට ඇත්තටම දල සටහන එන්නේ කියලා. ඔන්න දල සටහන. ඔන්න අපි දල සටහනක්. right. දිගාංශය කීයද? බිඳුවකින් මීටර 30ක් A ඉන්න කොහෙන්ද උතුරෙන්නේ? එහෙනම් මම මෙන්න මෙතන P ඉන්නවා කියලා හිතුවොත් එහෙම හරියටම A ඉන්නේ කොහෙන්ද? මීටර 30යි මෙතන මීටර 30ක් තියෙන්න ඕන. හරිද? බිඳුවනේ. එහෙනම් උතුරම තමයිනේ. A ඉන්න ඔන්න ඔහොම. හරි? මේ කොනේ අඳින්න බෑනේ. A ඉන්න ඔන්න ඔහොම. ඕක කාටවත් අපහැදිලි නැතුව ඇතිනේ. හරි. B ඉන්න 120කින්. පැහැදිලිද? උතුරණියක් ඇතයි වගේ නේද? උතුර පොඩක් මෙහාට ගමු. හරි. ඉන්නවා. B ඉන්නවා 120 ගේ. ඒ කියන්නේ මේ කෝණයේ අංශක 120ක් වෙන්න ඕන. මෙතන ඉන්නවා B. එයාගේ දුර කීයද? මීටර 40ක් කියන්න ඕනේ. ඔන්න දල සටහනනේ. ඒ නිසා මීටර 40 දැම්මට ප්‍රශ්නයක් නැහැ. හරි. C ඉන්නවා 220කින්. ඒ කියන්නේ C මෙතන 180යිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට 180යි. තව 40ක් මේ පැත්තට ආපුවාම 220ක් වෙනවා. මේ කැලල කීයද? 220. මෙතන ඉන්නවා C. එයාගේ දුර කීයද? 45යි නේ. එයා අපිට අරට වඩා ටිකක් දිගට ගත්තට කමක් නැහැ. මොකද මෙයා 30යි, මෙයා 40යි, මෙයා 45 ටිකක් දිගට ගමු. මෙන්න මේ හරියට වගේ C. ඔන්න ඕක තමයි පුතේ දල සටහන. මේක දැනගන්න එක කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් 220 එක මූ 120යි මේක ඇල 100ක් වෙනවා නේ. 100 120යි 220යි. මෙයා 120 මෙයා 220 මයින් විදිහේ ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන 180යි. 220 වෙන මෙතන තව 40ක් තියෙන්න. ඔන්න දල සටහන මේකට ලකුණු හම්බ වෙනවා මේක හරි. ඔන්න දල සටහන හරියයි. දල සටහන හරි. ඒක ප්‍රශ්නයක් නැහැ නේ කාටවත්. දැන් අපි මේකට පරිමාණ රූපයක් අඳින්න ඕනේ. මොකද්ද? පරිමාණ රූපයක් අඳින්න ඕනේ. එතකොට පරිමාණ රූපයක් අඳිද්දි පුතේ සෙල්ලම් කරන්න බෑ. කෝණ ටික කෝණ මානයෙන් මැනගන්න ඕන. දිගවල් ටිකට පරිමාණයක් අරගෙන අඳින්න ඕන. හරි. දැන් අපිට මේ පොතේ මීටර 30ක් අඳින්න බෑ කියලා උඹලට තේරෙනවනේ. එතකොට මීටර 3ක් අඳින්නත් බෑනේ. පොත පොඩිනේ. දැන් අපි පරිමාණ රූපයක් අඳින්නේ අපි අඳින්න කොලේ දිහා බලලා. තේරෙනවද? අපිට මාංගලක් වගේ ලොකු කොලයක් තියෙනවා නම් අපිට ලොකු ටිකක් පොඩි පරිමාණයක් අරගෙන අඳින්න පුළුවන්. හරි. ඒ ඉලක්කම් අනුපාතය පොඩ්ඩක් ළඟයි. ළඟ අනුපාතයකට හදන්න. හැබැයි අපිට තියෙන half sheet කොලයක් නම් අපි ටිකක් පරතරය ටිකක් විශාල පරිමාණයක් ගන්න වෙනවා. හරි. හරි. අපි නිකන් බලමු මීටර 30ක් අඳින්න අපිට සෙන්ටිමීටර 3ක් නම් ඇඳ ගන්න පුළුවන් නේ ඕන්න. මීටර 30ක් අඳින්න සෙන්ටිමීටර 3ක් පාවිච්චි කරන්න බැරි කමක් අපිට නැහැ. පැහැදිලි නේ වැඩේ? 3ක් පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. ඒතර මම පොඩ්ඩක් පරිමාණය සෙට් කරගන්න කලින් නෑ මෙහෙම තමයි එක සෙට් කරන්න ඕන. බලන්න සෙට් කරගන්න විදිහ. මීටර 30යි. මේ අපිට පුළුවන් සෙන්ටිමීටර 3කට වගේ දාගන්න මේක අවුලක් නැහැ. මේක පුළුවන් නේ. සෙන්ටිමීටර 3ක් පුතේ අඳින්න පුළුවන් නේ බා. ඒක අඳින්න පුළුවන්. එතකොට මීටර 30ක් කියන්නේ සෙන්ටිමීටර 3කින් කොච්චරද දැක්වෙන්න ඕනේ? මීටර 30ක්.
මීටර 30ක් කියන්නේ කීයද? සෙන්ටිමීටර 3000ක් නේ. සෙන්ටිමීටර 3000. ඒ කියන්නේ 1.3 cm වලින් 3000ක් වෙනවා. ඒ කියන්නේ 1 cm වලින් කීයද? 3කින් 3000 නම් එකකින් 1000යි නේ. එහෙනම් අපිට එකට 1000 පරිමාණයට යන්න පුළුවන් කියලා තේරෙන්නේ. එකට 1000 පරිමාණයට යන්න පුළුවන්. ඕක අර ඉලක්කම් දිහා බලලා ඕක තමයි හිතන්නේ. එකට 1000 පරිමාණයට අපි යනවා. හරි? ඒ කියන්නේ ඇත්තටම මේ රූප සටහනේ පෙන්වන්නේ සැබෑ දුරින් 1000න් එකක්. ඒ තේරෙනවනේ? එකට 10 පරිමාණය කියලා කියන්නේ සැබෑ දුරින් 1000න් එකක් තමයි අපි රූප සටහනට අඳින්න පාවිච්චි කරන්නේ. එතකොට මෙතෙන්ට යනවා 30 මීටර නම් අපි දැන් එයා දන්නවත් දන්නවා සෙන්ටිමීටර 3ක්. 40 මීටර වලට යනවා සෙන්ටිමීටර 4ක්. 45 මීටර වලට යනවා සෙන්ටිමීටර 4.5. මේවා මැනලා අඳින්න ඕන. හරි? පරිමාණ රූපත් එක්ක අපිට රයිට්. අපි දල සටහන අඳ ගන්නකොට ටක් ගාලා ඉක්මන් කරලා අඳ ගමු. දල සටහන ටක් ගාලා මම විනාඩියක් දෙන්නම් ඒකට. ඊට වඩා දැන් ටක් ගාලා දෙන්න. ඒක ටක් ගාලා දෙන්න පුළුවන්. හරි? දැන් උඹලා මේ දැන් එකට 10 කියලා ගත්තාම හරි ලේසියිනේ ගාන හදා ගන්න ලේසියිනේ. දැන් මට තිබුණා එකට 509 පරිමාණයට මේක අඳින්න තිබ්බා. එතකොට මේ බලන එකට එකපාරට ගාන හදා ගන්න පුළුවන්ද? ගාන හදා ගන්න බෑ පට්ට අමාරු වෙනවා. පැහැදිලිද කතාව? එකට 509 පරිමාව ගත්තොත් එහෙම මෙහෙම මේ ගාන හදා ගන්න බැරුව යනවා. ඒ නිසා එහෙම කැත ඉලක්කම් ගන්න නැහැ. පරිමාණයක් අඳින්න අනිවාර්යයෙන්ම එකට 1000, එකට 2000, එකට 50000 ඒ වගේ කරලා අඳින්න ඕනේ. එහෙම නැත්තම් වැඩේ කැත වෙනවා. හරි? එහෙම නැත්නම් වැඩි කැත වෙනවා. right. කාරණේ පැහැදිලි නේද? එහෙම පරිමාණ රූප ගන්නදී එකට 275, එකට 319 ඔය වගේ පරිමාණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ ගණන් එහාට මෙහාට කරගන්න බෑ නැත්තම්. හරි? right. දල සටහන අඳ ගන්න. right. අපි පරිමාණ රූප අඳින එක ඊළඟ වීඩියෝ එකට ඇවිල්ලාම කරමු. හරි? එතකොට වැඩේ පැහැදිලි ටිකක් නේද? අපිට විනාඩි 5ක් මදි වෙයිද? බලමු නැත්නම් කරලම් බලමු. හරි. ඊට ලියා ගන්න යටින් ලියා ගන්න මේක අතර යටින් ලියා ගන්න. දී ඇති දිගවල් හා දී ඇති සැබෑ දිගවල් සහ සැබෑ දුරවල් සහ ලියා ගන්නකො. දී ඇති සැබෑ දුරවල් සහ දී ඇති සැබෑ දුරවල් සහ රූපය ඇඳිය යුතු පරිමාණ රූපය ඇඳිය යුතු පරිමාණ රූපය ඇඳිය යුතු කඩදාසිය දෙස බලා පරිමාණ රූපය ඇඳිය යුතු කඩදාසිය දෙස බලා සෙන්ටිමීටර එකකින් මීටර 10ක් දැක්වෙන පරිදි සෙන්ටිමීටර එකකින් මීටර 10යි සෙන්ටිමීටර 1000ක් කියන මීටර 10යි සෙන්ටිමීටර එකකින් මීටර 10ක් දැක්වෙන පරිදි එකට 1000 අනුපාතය මෙන්න මෙයා මම කොටු කරලා තියෙන්නේ ඔන්න කොටුකින් එකට 1000 අනුපාතය තෝරා ගනිමු. එකට 1000 අනුපාතය තෝරා ගනිමු. right. එකට 1000 පරිමාණය තෝරා ගන්න. දැන් අපි පරිමාණ රූපයට යන්න හදන්නේ. හරි? මේක ආපු ගතන් දෙලා මේ තියෙන්නේ. හරි? ඔන්න දැන් අපි පරිමාණ රූපයේ මෙන්න මේ PA PB PC අතර දුර හොයා ගන්න ඕන. හරි? පරිමාණ රූපයේ PA හොයා ගන්න ඕනේ, PB හොයා ගන්න ඕනේ, PC හොයා ගන්න ඕනේ. ඔන්න PA පරිමාණ රූපයේ ලියන්න ඊට පස්සේ පරිමාණ රූපයේ PA දුර. මොකද්ද වෙන්නේ? එයාගේ ඉන්නවා කීයක්ද? මීටර 30ක් නේ. මීටර 30ක්. ඒ කියන්නේ කීයද? සෙන්ටිමීටර 3000. 100 වැඩි වෙන්න එපයි. සෙන්ටිමීටර 3000. එහෙනම්
පරිමාණ රූපයෙන් වුණා සෙන්ටිමීටර 3000 වැඩි කිරීම 1000 එකනේ. මොකද මේ සැබෑ දිගෙන් එකට 1000නේ පරිමාණය එකට 1000යි. පරිමාණය එකට 1000යි. එහෙනම් සැබෑ දිගින් 1000 එකක් තමයි පරිමාණ රූපය අපි දක්වන්නේ. එතකොට කීයද වෙන්නේ? මෙතන එනවා සෙන්ටිමීටර 3000යි cm වැඩි කිරීම 1000 එක සෙන්ටිමීටර 3යි. ඔය ගන්න හදාගත්ත හැකිනේ. ඊට පස්සේ PB දිග හොයන්න. ඒ වගේම. එයා කියද සෙන්ටිමීටර 40යි නේ. sorry මීටර 40ක් කියලා කියන්නේ 40 වැඩි කිරීම 100 4000යි cm. ඊට පස්සේ 4000යි cm වැඩි කරන්න ඕනේ 1000න් එකයි. එතකොට කීයද? සෙන්ටිමීටර 4යි. මේ දෙන්න අතර සැබෑ දුර සෙන්ටිමීටර 4යි. PC දිග. එයා දෙන 45යි සෙන්ටිමීටර තියෙන්නේ නේ. සෙන්ටිමීටර 45යි. එහෙනම් සැබෑ දුර 45.2යි cm. ඒ කියන්නේ 45.2 ඒක 4500 cm වැඩි කිරීම 1000 එක තමයි අපි අඳින්න ගන්න. කීයද? 4.5යි සෙන්ටිමීටර කියන්නේ. ඔන්න අපි දැන් ඔන්න පරිමාණ රූපයේ දිගවල ටික නම් හොයා ගත්තා. පරිමාණ රූපයේ දිගවල ටික හොයාගත්තා මොකද්ද? PA 3 සෙන්ටිමීටර අඳින්න ඕන, PB 4 සෙන්ටිමීටර, PC 4.5 සෙන්ටිමීටර. දැන් උඹලට මේ වගේ 30 40 45 කො මෙහෙම ඉලක්කම් එන්න ඕන කියලා තේරෙන්න ඕන. දැන් මේවා 3 4යි මෙතන 45 වගේ આવොත් වැරදි කියලා තේරෙන්න ඕන. හරි. 3 4යි මෙතන 45 වෙනවා. නැත්නම් මෙතන 3යි 4යි මම කිය හිටියේ දැන් මේ ඉලක්කම් 30 40 45 ළඟ ළඟ ඉලක්කම් නම් මේ ඉලක්කම් ටික ළඟ ළඟ ඉලක්කම් එන්නම ඕන නැත්නම් මේ ගාන වැරදි කියලා මම කියා හිටියේ. හරි. right. තව විනාඩි 5ක් දෙන්න ඇති. ආ. right. ඕන්න දැන් ඔය මේ දුරවල් ගන්න එක ප්‍රශ්නයක් නෑ නේ කාටවත්. හරි. මේක ලියා ගන්නකො යන්න. දල සටහන ඇඳලා ඊට පස්සේ ලියන්න පරිමාණ රූපය අපි 1000 පරිමාණ තොරලා තියලා ලියවන නේද කියලා. මෙන්න PA PB ඒක මේ තියෙන්නේ සැබෑ දුර මේ තියෙන්නේ පරිමාණ රූපයේ දිග. අපි අඳින්න යන්නේ මෙන්න මේ දිගට තමයි පරිමාණ රූපය අඳින්න යන්නේ. මේවා සැබෑ දිග. මේවා මේ දිග සැබෑ දිග. හරි. ඔය දිග සැබෑ දිග. මේ පරිමාණ රූපයට අවශ්‍ය දිග. ඔය දිග ලියා ගන්න. දැන් මේ දල සටහන පොඩ්ඩක් බලන්න. හරි. ඔබ ලියන්න පොඩ්ඩක් දෙකකින් මේ පැත්ත බලන්න. මෙතන 120යි නේ කෝණේ. මේ කෝණේ 220යි. ඒ කියන්නේ මට මේක මෙන්න මේ කෝණේ මම මේ ලොකු කෝණේ මකලා මෙන්න මේ කෝණේ 100 අංශක 100යි කියලා දාගන්න පුළුවන් නේ. මෙන්න මේ කෝණේ 120යි මෙයා අංශක 100යි. 120යි 100යි 220 හදනවානේ. අපිට දැන් අඳින්න ලේසි නේද හොයාගන්න මට කෝණ මනෙන්දී 220ම ඉන්න බෑනේ. මේ කරදරයිනේ. ඒ නිසා 120 වෙන්න මෙතන 100 වෙන්න ඇන්ද හරි. ඒක තේරෙනවනේ? ප්‍රශ්න තේරෙනවද කියන්නේ? මෙයා 120යි මේ කෑල්ල 100යි මේ කෑල්ල 100යි 120යි දෙකම 220යි. අපිට ඕන කෝණ ටික තියෙනවා. අපිට ඒක කෝණමානෙන් මැනලා අඳින්න පුළුවන්. දිගවල ටිකත් අපිට මෙතන ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි පරිමාණ රූපය අඳින්න. මෙන්න පරිමාණ රූපය. මෙන්න පුතේ මේ දලසර සටහන මෙන්න පරිමාණ රූපය. මෙන්න පරිමාණ රූපය. පරිමාණ රූපය. right. මෙහෙමයි ඉන්නේ. හරි. මේකට ඕනේ කෝණමානයයි අඩිරුලයි යෝ. හරි. ඉස්සෙල්ලාම අපි උතුර සටහන් කරගන්නවා. උතුර සටහන් කරගන්න. මෙන්න උතුර. හරිද? ඔන්න උතුර සටහන් කරගන්න. උතුර සටහන් කරගන්න. හරි. උතුර තියලා. මේකත් මම මේ හරි උතුර තියෙනවා. හරි. මේ හරි උතුර තියෙනවා. ඒක මේ පැත්තකින් තියාගන්න නැත්නම් එන්න අකුරු දාලා උතුර ඔව් පෙන්න ගන්න.
පරිමාණ රූපය අපි ABC විතරක් අඳිමු. අය උසුරක් අඳින්න බෑනේ. ඔන්න AB අතර දුර හරි මම අඳිනවා මෙන්න මේ. සෙන්ටිමීටර කීයක්ද? සෙන්ටිමීටර හරියට මේ P වල ඉඳන් උතුරින් නේද A ඉන්නේ. P වල ඉඳන් A ඉන්නේ උතුරින්. මොකද බිඳුව වෙන්නේ හිටියේ නේද? එහෙනම් කෝණේ ප්‍රශ්නයක් නැහැ. දුර කියන සෙන්ටිමීටර 3යි. 1යි 2යි 3යි සෙන්ටිමීටර 3යි. පරිමාණ රූපයේ තියෙන සෙන්ටිමීටර 3යි cm ඔන්න ඉන්නවා. මේ ටික මේ ඉරි ගහ ගන්න ඕනේ නැහැ ඔයාලා. හරි මම මේ 3 ටිකක් දල වශයෙන්වත් අඳින්න බෑ නැත්නම් අප්සෙට් නේ. ඔන්න P වල ඉඳන් A ඉන්න තැන ලිව්වා. හරිනේ? ඒක ප්‍රශ්නයක්. ඊට පස්සේ PB ඉන්නවා. කීයක්ද? සෙන්ටිමීටර 4කින් කෝණය කීයද? 120යි. කෝණමානය ගත්තා. මම හිතන්නේ කෝණමානයක් මේක කරන්න බෑනේ. හරි? කෝණමානය තියලා දන්නවනේ කෝණමානය මෙහෙමනේ අර මෙන්න මේ පැත්තට තියලා මෙන්න මේ මැද්දේ කෝණමානය මෙන්න මෙයා මෙතෙන්ට සෙට් වෙන්න තියෙනවා. ඔන්න ඔහොම කෝණමානය තියලා 120 මයින්නවා මෙන්න මේ පැත්තට යන්න. මේ පිටේ අපිට මකන්න වෙනවා. හරි? කෝණමානයෙන් අංශක 0 10 20 30 40 50 60 90 100 110 120 කියලා මෙන්න මේ පැත්තට 120 මැදලා මෙයා මයින්නවා. මෙයා ඕන් මෙයා අදින්නේ නැහැ. හරි කොනමන අදින්නේ නැහැ මම කියලා තේරෙන්න කිව්වේ. එයාගේ සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 4යි. 1යි 2යි 3යි 4යි. ඔන්න මම දල වශයෙන් යනලා මෙන්න මෙයා ඉන්නවා කවුද? B ඉන්නවා මෙන්න. මේ කෝණේ කීයද? අංශක 120. අංශක 120 එයා එහෙම දාන්න. හරි. ඊට පස්සේ 4 සෙන්ටිමීටර. හරි අපි දැන් මේ අඳින්නේ ඉඩමක් මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙතන අපි අංශක 100ක් අර විදිහටම මැන ගන්නවා. අංශක 100ක්. අනුව මේ හරියනේ නේද? ඒක ඔයාලා හරියටම 100ක් කොනමානෙන් මැනගෙන මෙන්න මෙහෙම 100ක් මේ පැත්තටම ඉන්නවා. එයා කොච්චර දුරද එයා ඉන්නේ? PC අතර දුර 4.5 සෙන්ටිමීටර නේ. දැන් සෙන්ටිමීටර 4.5ක් ගන්න ඕන. 1යි 2යි 3යි අවමදි 4යි 4.5 කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන ඉන්නවා C. හරි මෙතන ඉන්නවා ඔන්න 4.5 මේක ඕනේ නැහැ. මෙතන කියන කෝණේ අංශක C. මෙතන කෝණේ කියන අංශක C. ඔන්න ABC පුතේ නිසි පරිමාණයට ඔන්න අපි මේ ටික අපි ලකුණු කරගත්තා නිසි පරිමාණයට ලකුණු කරගත්තා. දැන් මේ මොකද්ද අපි මේ යන්නේ පුතේ? ඉඩම. එහෙනම් ඉඩමේ තියෙන්න ඕනේ මාජින් එක වටේ මාජින් එක මෙහෙම. ඔන්න ඉඩම වටේ මම ගහන ගන්නවා. මෙතෙන්ද නේද? මෙතන ඉඳන් B වලට මෙන්න ඉඩම. මොකද එයා කියනවා අපිට මේකේ පරිමිතිය හොයන්න ඕනේ. ඉඩම වටේ ටික හොයන්න කියලා කියනවා. ඔන්න ABC තමයි ඉඩමේ කොන් තුන. ඔය ගානේ මුලින්ම පටන් ගන්නවා ශීර්ෂ තුන තමයි ABC කියලා කියන්නේ. ඔන්න අපි මේ ඉඩමේ දල සටහනක් යනවා. ඉඩමේ එතකොට මේකේ A ඉන්න ඕනේ, B ඉන්න ඕනේ, C ඉන්න ඕනේ, P ඉන්න ඕනේ, 120 ලකුණු වෙන්න ඕනේ, අංශක 100 ලකුණු වෙන්න ඕනේ, 4.5 ඒක ඕනේ. නෑනේ මෙතන සෙන්ටිමීටර මෙතන මීටර දාන්නේ නැහැ. පරිමාණ රූපේ දාන්නේ සෙන්ටිමීටර කියලා 4.5. 4 මෙතන 4.5යි C. මේ ටික තමයි අපි දක්වන්නේ. දැන් ඔයාලා කෝණමානය අරගෙන අඩ රූල අරගෙන මේ ටික හරියට ලස්සනට ඇඳ ගන්න. ඔය ටික හරියට ලස්සනට ඇඳ ගන්න. කෝණමානය අඩ රූල් පාවිච්චි කරලා මේක අඳින්නේ ආ. හරියට 120 තියෙන්න ඕනේ, අංශක 100 තියෙන්න ඕනේ. කෝණමානය අංශක ගන්න මන ගන්න බැරි කවුවා ඉන්නවනම් 7 විතර ළමයෙක්ගෙන් 8 වසරේ ළමයෙක්ගෙන් ඒකට අහගත්තත් කවන්නේ නැහැ 7 වසරේ වගේ. අපි ඔය ඇඳලා පුරුදු කරලා තියෙන්නේ බය වෙන්න එපා. අපේ ක්ලාස් වල ළමයි ඉන්නවනම් අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. කටේ කියලා දෙයි. නැත්නම් මට හරි ඉතින් මැසේජ් එකක් දාහල්ලා කමක් නැහැ කියලා දෙන්න.
හරියට අඳින්න නැත්තම් දැන් අපිට කියන මේක ඊට පස්සේ මේක වටේ දිග හොයන්න කියනවා. හරි. ඒතර වටේ දිග හොයද්දි මේ දිගවල හරියට ලකුණු කෙරුවේ නැත්තම් මේ දිගවල මැල්ලා අපිට පරිමිතිය හොයාගන්න වෙන්නේ නැහැ. මේ දිගවල වෙනස් වෙනවනේ. right. අපි දැන් එක්කෙනාගෙන් අහමු. හරි. මේක ඇන්දර පස්සේ AB දිග කීයද BC කීයද AC කියලා. කට්ටිය මේක ඇන්දර රූපේ මට ෆොටෝ එකක් ගාලා එවපල්ලා. දැම්මත් කමන්නේ WhatsApp එකට මේ ඇන්දර රූපේ ෆොටෝ එකක් ගහලා එවන්න. ඒක මට ඔයාලා ඇන්දරද කියලා බලා ගන්න පුළුවන්. 6 දෙනාම එවන්න. හරි. නිකන් මේ ඔයාලා විවර වෙනවා. හරි. මේ ඒ ඇන්ද එකේ වුණනම් හරි මට ෆොටෝ එකක් ගාලා WhatsApp කරන්න. මෙසේජ් එකක් මොකක් හරි කරන්න කමන්නේ. හරියට ඇඳ ගන්න. එච්චරයි. සර් ඔව්. දැම්ම නම් දාන්න වෙන්නේ නැහැ සර්. මේ දවල්ලා දාන්න. තාම වෙලා දාන්න. දැන් දැන් දැම්මා. දැම්මනම් රයිට් මම බලන්නම්. මේක වැරදි. කවුද තරුෂ? දැන් මේක 100 හරියට මැල්ලා නැහැනේ. මේ කොන හරියට කොනමානේ මැල්ලා නැහැනේ. මේවා හරියට කොනමානේ මයින්න ඕන පුතේ. මැල්ලා අඳින්න ඕන. අන්න ඒකද මේ ගින්න ගන්නේ නැත්තම් මේ වරදිනවා. තරුෂෙක් ගන්න වැරදි. මේ හරියට ඔය මේ මේව මම දැන් යකෝ මම සපෝ සිංහලෙන් කිව්වනේ. මේක මයි කොනමානේ මයින්න ඕන. නිකන් අඳින්න බෑ. ඔයාට ඕන ඉලක්කම් දාලා අඳින්න බෑ. හරි කොනේ නිකන් ඔය අඳින්න බෑ. කොනමානේ මැනලා අඳින්නේ. කොනමානේ කියලා එකක් තියෙනවනේ. මම දැන් ළඟම හොයාගන්න නෑ එකක්. මෙන්න මේ වගේ එකක් තියෙනවනේ මම කොනමානේ කියලා එක. ඒක තමයි මම කිව්වේ. මේ පැත්තෙන් තියෙනවා බිංදුවේ ඉඳන් 180ට කෝණේ තියෙන එකක් තියෙනවා. කාගොඩ පෙට්ටියේ තියෙනවා. ඊට අනිත් පැත්තට බිංදුවේ ඉඳන් 180ට කෝණේ තියෙනවා. ඒක පැත්තක් අපි සලකමුකෝ. මේ කොනමානේ පාවිච්චි කරලා මේ 120 අඳින්නේ. හරි? කොනමානේ පාවිච්චි කරලා 120 අඳින්නේ නිකන් අඳින්න බෑ. right. හරි කට්ටිය ඇන්දද? කට්ටිය වහාම නිවැරදි කරගන්න හරි. නැත්තම් මේ ඊට පස්සේ කරන වැඩේ කරන්න බැරුව යනවා. දැන් පරිමාණ රූපයක් වැඩක් නැහැනේ. කෝණේ වැරදිනා. ඒක පරිමාණ රූපයක් වෙන්නේ නැහැනේ බා. දැන් ලංකාව මේ කෝණේ වැරදුනාම ලංකාව මෙන්න මෙහෙම වෙන්නේ. තේරෙනවද? නිකන් ගෙම්බෙක් වගේ වෙනවා. ඇයි? කෝණ වැරදිලා. එහෙම අඳින්න බෑ. කෝණ හරියට කෝණේ තියෙන්න ඕන. කෝණ මානේ පාවිච්චි කරලා හරියටම තියෙන්න ඕන. කෝණ මානේ පාවිච්චි කරලා කෝණේ මයින්ඩ් බැරි කට්ටිය මට WhatsApp message එකක් දාන්න Tamanට මේක බෑ කියලා. මම ඒක මොකක්ද වැඩ පිළිවෙලක් දාන්න. හරි. දැන් ඊට පස්සේ මට A සිට A level ඉඳන් B දිග පරිමාණ රූපයේ දිග මට කවුරු හරි කියන්න මැනලා කීයද? AB දිග කීයද? ඉරංග කීයද? මෙන්න මේ AB දිග කීයක්ද ආවේ? සුලක්ෂණ කීයද ආවේ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. කාටවත් උත්තර නැහැ. මම එන උඹලා කරලා නැහැ ඒක. මේ දිග අපි දැන් අඩුලරම් මයින්නවා. මේ දිග අඩුලරම් මයින්නවා. සෙන්ටිමීටර් 6යි. මෙතන එනවා සෙන්ටිමීටර් 6ක්. මම දන්නේ පොතෙන් බැලුවද මෙතන මැන්නද කියලා. BC ඉරංග කීයද? BC දිග කීයද? BC කීයද? 7.5යි. 7.5යි. BC එච්චර එන්න බෑ. BC 6.5ක් වේ. CA දිග හරියට මම අඩුවලා නම් මයින් ඕනේ එච්චරයි. 7.1. ඔන්න ওই දිගවල හරියටම මේ කෝණ හරියට මැල්ල ඇඳලා මේ අතර ඔන්න ওই දිගවල එනවා. මෙතන සෙන්ටිමීටර් 6ක් කියනවා. මෙතන 7.1 මෙතන 7.1 කියනවා. මෙතන 6.5ක් එන්න ඕන. අපිට මේ පැත්තට බර වෙච්ච ත්‍රිකෝණයක් තමයි එන්න ඕන. දැන් මේ පරිමාණ රූපයේ පරිමිතිය කීයද? පරිමාණ රූපයේ වටේ දිගට පරිමිතිය කියන්නේ
පරිමාණ රූපයේ පරිමිතිය කීයද? මෙයයි මේ එකම වෙන්න ඕනේ. 6 cm ධන 6.5 cm ධන 7.1 cm. කීයද? 6යි 6යි 12යි 12යි 19යි 19.6 සෙන්ටිමීටර 19.6යි. එතකොට ඇත්තටම ඉඩමේ වටේ දිග කීයද? යම් ඉඩමේ පරිමිතිය. පරිමාණය මොකද්ද? එකකින් 1000ක් දැක්කනවා නේද? එකට 1000නේ පුතේ. පරිමිතියක හොයන්න ඕන කීයද කියලා. පරිමාණය තමයි මොකද්ද? පරිමාණය එකට 1000ක් පාවිච්චි කළේ. ඒ කියන්නේ මොකද්ද? එකකින් 1000ක් දැක්වීනේ. ඕකනේ කතාව. එහෙනම් සෙන්ටිමීටර 19 සෙන්ටිමීටර 19.6ක් කියලා කියන්නේ මේක 10න් වැඩි කරන්න ඕනේ ඇත්ත සෙන්ටිමීටර ගානේ ඉන්නේ. සෙන්ටිමීටර මෙන්න මෙච්චරක් දැක්කනවා. ඔය කියන්නේ කීයද? 19යි ඔන්න ඔච්චරක් ඉඩමේ වටේ දිගේ එනවා සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර 19600. ඕක අපි 100ෙන් බෙදුවාම මොකද වෙන්නේ? මීටර බවට හැරෙනවා. 100ෙන් බෙදුවාම මොකද වෙන්නේ? 196යි මීටර. يعني ඉඩමේ වටේ දිම් කැබැල්ලේ වටේ දිග කීයද? මීටර 196යි. මීටර 196 කියලා පේන්නේ මම ඉස්සරහෙන් දාන්න. මීටර 196ක් කියනවා අපිට දිම් කැබැල්ලේ වටේ දිග. ඕක ඉන්නේ නැහැ මෙන්න මෙතන කෝණ දෙක වැරද්දුවොත්. මේ කෝණ වරද්දලා ගත්තොත් එහෙම ඕක එන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ කියන්නේ තරුෂණ ඕක එන්න බෑ අනිවාර්යෙන්. තරුෂ මේ කෝණ හරියට මැන්නේ නැහැ. මම නැවත නැවතත් කිව්වා මේ කෝණ හරියට මයින්ඩ් වෙනවා. පරිමාණ රූපේ. දල සටහනේ කෝණ මයින්ඩ් ඕනෙත් නැහැ. දිගවල් මයින්ඩ් ඕනෙත් නැහැ. දල සටහනක් කියන්නේ දල සටහනක්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතේ පරිමාණ රූපයක් අඳින්න ඔයාට කෝණ මයින්ඩ් නැතුව අඳින්න ඔට්ටු නැහැ. ඒවා බෑ. හරි? අනිවාර්යයෙන්ම මේ කෝණ ටික මැනලා ඇන්දොත් මේ දිගවල් එනවා. right. ඒතකොට මේ ටික ලියා ගන්න AB දිග 6 cm, DC දිග 6.5, ACA දිග මේක. පරිමාණ රූපයේ පරිමිතිය ලිව්වා මෙතන. මේ ස්ටෙප් අඩු කරන්න එපා. ඊට මේ පරිමිතිය ඊට පස්සේ අපි මේ විදිහට හොයා ගන්න. මේන ගන්න මොකද ගන්න 100ෙන් වැඩි කරනවා. එතකොට සෙන්ටිමීටර එනවා. සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදනවා. හරි නේද? මීටර 196ක් මේ ඉඩම වටේ දිගයි. අපි ඉතුරු ගාන ලබන හෙට කතා කරලා මේ පාඩම ඉවර කරමු. ඔයාලා හෝම්වර්ක් කරන්න ඕන. දැන් පන්ති ඉවරයි ආ. 23 27 දෙක අභ්‍යාස මාලාව 27 එක අභ්‍යාස මාලාව මේ ටික කරලා අනේ බදාදට කලින් එවන්න. බදාදට කලින් එවන්න. 27 එක අභ්‍යාස මාලාව තියෙනවා හෝම්වර්ක්. 27 එක මම මෙහෙම ලියන එකටත් පාඩුවේ සමහරුන් එකක්වත් හෝම්වර්ක් එවන්නේ නැහැ. එකක්වත් එපු නැති උන් ඉන්නවා. හරි. ඉතින් මට උන් මතකයි. ඉතින් එතකොට ඒ ළමයින්ට උදව් කරන්න අපිට අවස්ථාවක් අහිමි වෙලා යනවා. හරි. තව 27 3 පළවෙනි ගාන හදන්න. 27 3 පළවෙනි ගාන. හරි කොහොමද 23 3 හෙට එක වෙන හෙට මේ පාඩම අපි ඉවර කරනවානේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දැනට අද හදනවා නම් 27 1යි 27 2යි හදන්න. ඒ 27 1යි 27 2යි අද හදනවා නම් හදන්න. හෙට මේ පාඩම ඉවර කරලා තව පාඩමකුත් අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. සර් ඔව් මගේ රූපේ දැම්ම සර්ට. රයිට් හරි. ගිම්හාන් ගියා යන් මේ ක්ලාස් දින කට්ටිය යන්න ප්‍රශ්නයක් නැහැ. මෙතනින් පන්ති ඉවර වෙනවා. බලමු ඉරංග රයිට් ඉරංගගේ රූපේ හොඳයි. රයිට් මේක පැන්සලෙන් අඳින්න පුරුදු වෙන්න. රූප සටහන් ඉරංග පැන්සලෙන් අඳින්න. මේ රයිට් එහෙනම් ඔය ගාන ඔච්චරයි. පැන්සලෙන් සර් ඇඳලා එහෙම මට පේන කළු පෑනේ වගේ. හරි. එහෙනම් අපි අදට